වැඩමවා වැඩ සිටින චිත්ත ධර්ම කතික නම කියන අවසරයි මාවර්ලි බද්දිය පඬිතුක මහත්මයා වෙන සේනාසනාධිකාරී ජම්පිටි සද්දාවාස පඬිතුක මහත්මයා අවසරයි සත්පුරුෂ පින්වත්නි විනර පොහොය නිමිති කරගෙන විනර පොහොය නිමිති කරගෙන කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන හිමිදුරු දැසන ඉඳලා මේ දක්වාම බොහොම පින් වැඩෙන කුසල ක්‍රියා සිදු කරගන්න යෙදුණා මේ පින්වත් වැඩිහිටි පිරිස සහ පුංචි දූ දරුවෝ. ඉතින් මේ මොහොත අපි යොදාගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සිදු කරලා ඔබගේ ධර්මඥානය වැඩි දියුණු කිරීමේ අරමුණ පෙරදරි කරගෙන තමයි මේ කටයුතු සංවිධානය කර තියෙන්නේ. මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වැඩ සිටින ගරු කටයුතු අපේ ආචාර්ය මහවර්ලි බද්දිය පඬිතුන් වහන්සේ මම নমස්කාර පූර්වක පිළිගනු ලබනවා. මම අපේ දායකයන්ටත් මතක් කර සිටින උන්වහන්සේ සාදුනාදයක් පවත්වලා පිළිගන්න හැටියට. ඉතින් වැඩි දුර කාලය ගෙවන්නේ නැතුව අපි මේ ධර්ම සාකච්ඡාවට යොමු වෙමු. අපේ හාමුදුරනේ අපේ දායක පිරිස අපිට ලබලා දීලා තියෙන යයිතේ ගැටලු ධර්ම ගැටලු. ඉතින් මම තෝරගත්ත පළවෙනියටම මම උදෑසනත් සුළුවෙන් සාකච්ඡාවට භාජනය කළා කුසලයේ කුමක්ද පින කුමක්ද කියන එක පිළිබඳව. ඉතින් අපේ දායකයන්ට අවශ්‍යයි හාමුදුරනේ අපි දැනගෙන තියෙන්නේ පින කියන්නේ මේ නිවන් මාවතේ ගමන් කරනකොට මඟ වියදමක් වගේ. උදාහරණයක් විදිහට කුසල් සිත වර්ධනය කරගත්තාම තමයි නිවනට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඉතින් මම කැමැති ඔබ වහන්සේගෙන් ධර්මානුකූල විවරණයක් අපේ දායකයන්ට මේ පිළිබඳව ලබා දෙනවා. පූජනීය අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන් අවසරයි කාරුණික පින්තුනි. ඊටම වටින දහම් ගැටලු කීපයක් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඊටම වැදගත් ප්‍රශ්නයක් මුලින්ම අපේ සදහවතුන් යොමු කළා තියෙනවා පින සහ කුසලය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන්නට කියලා. අපේ තේරවාදී ධර්ම ග්‍රන්ථවල පුඤ්ඤ පාප කුසල අකුසල ආදී වශයෙන් යුගල වශයෙන් මේ පද යෙදිලා තියෙනවා අපට දැක ගන්නට පුළුවන්. පව්කමක් කරද්දී අපේ හිතේ මුල් වෙන්නේ අකුසල සිතුවිලි. මොනවද? ලෝභයනේ, ද්වේෂය, මෝහය. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් දේශනා තුළ සිසෙම සම්මාදිට්ඨි සූත්‍රය ගත්තොත් සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ දේශනාව. ඒ දේශනාව තුළ කුසලය පිළිබඳව පැහැදිලි කරද්දී අකුසලය පිළිබඳව පැහැදිලි කරද්දී ලෝභෝ කුසල අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං කියලා තියෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය අකුසල මූලං කියලා. අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං කියලා සඳහන් වෙනවා. කුසල් මුල් ලෙස. පින් විදියට හඳුන්වන උතුම් ක්‍රියාව සිත කරද්දී කුසල් ලෙස හඳුන්වන ක්‍රියාවන් තුල ඇත්තටම සිද්ධ වෙන්නේ ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් යටපත්
කිරීම හෝ දුරු කිරීම. ඒක තමයි පින් කුසල් සිද්ධ කරනකොට අපේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන දේ. හැබැයි මේක අර අපි සායනාංශ උපමාවක් ගත්තා. ඒක නිවැරදි. පුණ්‍ය කියන එක, පින කියන එක අපට සසරේ ජීවත් වෙනකොට සුඛිත මුක්ත වෙන්න. අපි සායනාංශ උපමා කළේ මග වියදමක් වගේ කියලා නේ. ඒ සඳහා පින උපකාරවත් වෙනවා. ඒ කියන්නේ අපි කරන ලෝභය යටපත් කරගෙන කරන යහපත් ක්‍රියාවල, ද්වේෂය යටපත් කරගෙන කරන යහපත් ක්‍රියාවල, මෝහය යටපත් කරගෙන කරන යහපත් ක්‍රියාවල ප්‍රතිඵලය ඒක අපිට සැප විපාක ගෙනත් දෙනවා කියලා බුදුදහම කියනවා. පදුත්තේන මනසා භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේතිනේ. එතකොට අපිරිසිදු සිතින්, අපිරිසිදු සිත කිව්වේ එතන ලෝභ, ද්වේෂ, මෝහ මුල් වෙච්ච සිතින්. භාසතිවා කිව්වොත් යමක්, කරෝතිවා කරොත් යමක්, තතෝනං දුක්ඛමං වේති. එහි දුක් විපාකය එනවා. චක්ඛං වහතෝ පදං කරත්තරෝති වගේනේ. ඊළඟට ඒකේ අනිත් පැත්තම දේශනා කළා තියෙනවා පසන්නේන මනසා භාසතිවා කරෝතිවා. පිරිසිදු සිතින් යමක් කිව්වොත් කරොත් තතෝනං සුඛමං වේති. සැප විපාකය එනවා. ඡායාව අනපායිනී හැවණැල්ල වගේ. එතකොට අපි පිරිසිදු සිතින් කරන ක්‍රියාවේ ආනිසංස ඒ විදිහට අපිට ලැබෙනවා. අපිරිසිදු සිතින් කරන ක්‍රියාවේ විපාකත් ලැබෙනවා. එතකොට මෙතනදී වෙන මේ සියුම්ම තේරුම් ගන්න තියෙන කාරණාව තමයි පින් කරද්දි කුසලයක් වැඩෙනවා. පින් කරද්දි කුසලයක් වැඩෙනවා. බුදුදහමේ කුසලය කියලා හඳුන්වපු සුවිශේෂී ධර්ම කොටසෙනුත් තියෙනවා. නිදසුණක් ලෙස ගත්තොත් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියලා ගාථා ධර්මයක් තියෙනවානේ. ඒ ගාථා ධර්මයේ කුසලය කියලා ඉගැන්වුවේ කුමක්ද? එතන කුසලය කියලා ඉගැන්වුවේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගංග වැඩි දියුණු කරලා. එතන කුසලය කිව්වේ ඒක. කෙනෙක් කුසලයක් දියුණු කරනවා නම් සම්මා වායාමයේ ඉන්නවා. අර ඒ සම්මා වායාම විස්තර කරද්දිත් කියන්නේ ඉපදුණු අකුසල් දුරු කිරීම සඳහා, නොයිපදුණු අකුසල් ඉපදීම වැළැක්වීම සඳහා වෑයම් කරන්න. ඊළඟට ඉපදිච්ච කුසල් වැඩි දියුණු කිරීම සඳහා, නැති කුසල් ඉපදවීම සඳහා වෑයම් කිරීම. සම්මා වායාම තුල ඒ කුසලයම යොගන්න සහ කුසලයෙන් බැහැර වීම. එතකොට සම්මා සතිය තුල වෙන්නේ කුසල් සිත් දියුණු වීම. අර අපි ධානා මට්ටම් වලට යන සමාධියට එන්නේ සම්මා සතිය දියුණු කිරීමේ ප්‍රතිඵලයක් විදියටනේ. එතකොට සම්මා සතියෙන් කරන්නේ නිවැරදිව සිහිය පිහිටුවාගෙන ඉඳලා ලෝභ, ද්වේෂ, මෝහ අපි පුළුවන් තරම් යටපත් කරන්න. පුළුවන්. ඒ යටපත් කිරීමේ උපරිමයට ආවම කියන සමාධිමත් සිතක්, පූර්ණ ඒකාග්‍රතාවයක්. ඒකේ ලෝභය නිසා සසල වෙන්නෙම නැහැ. ද්වේෂය නිසා සසල වෙන්නෙම නැහැ. මෝහය නිසා සසල වෙන්නෙම නැහැ. එවැනි සිත් වලට කියනවා කුසල් සිත් උපදව ගන්න. ධානය උපදව ගන්න. එතකොට කුසලය කියන එක ධාන සමාපatti උපදවා ගැනීමට එක් අර්ථයකින් අපේ ධර්මයේ යොදපු වචන. කුසල් ඉපදවීම කියන්නේ ධාන මට්ටම් වලට නැත්නම් සමාධිය සාක්ෂාත්. එය ඍජුවම නිවනට උදව්වක්. මොකද එකඟ කරගත්තු පූර්ණ එකඟ වෙච්ච හිතක් තියෙන කෙනාට තමයි අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය පේන්නේ. දැන් අපේ හිත විසිරලා නම් තියෙන්නේ අපිට අනිත්‍යයි කියලා පේන්නේ නැහනේ. අපේ හිත ආසාවෙන් මත් වෙලා තියෙන වෙලාවට අපිට කේසා ලෝමා නකා දන්තා තචෝ කියන මේ තච පංචක ගත්තත් නේ, මේ කරුණු පහ ගත්තත් අපිට ඒවා අනිත්‍යයි කියලා හිතෙන්නේ නැහැ.
අපේ හිත ආසාවෙන් මුසපත් වෙලා නම් කොණ්ඩයක් දැක්කට අපිට ඒ කොණ්ඩේට ආසාව මිසක කොණ්ඩේ යථාර්ථය හිතෙන්නේ නැහැ. දත් දැක්කම අපිට දත්වල රියැලිටි එක මතක් වෙන්නේ නැහනේ. අපි ආසන අපි ආස කෙනාගේ දත් ටිකට අපි කැමතියි. එතකොට යම්කිසි කෙනෙකුගේ හිත ගැඹුරින් ඒකාග්‍රතාවයටපත් වෙනවා කියන්නේ එයාට දෙයක ඇත්ත දැකීමේ හැකියාව උදා වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දැකීමේ හැකියාව. පින කරනකොට පින කියන தත්ත්වෙදී ඔච්චර ගැඹුරු පැත්තක් නැහැ. ඔච්චර ගැඹුරට යථාර්ථය දකින්න තරම් මේ හිතේ දමනයක් සංයමයක් පිනේදි සිද්ධ වෙනවා කියන අමාරු. පිනේදි වෙන්නේ తాවකාලිකව ඊ වෙලාවේ හිත පාලනය කරගෙන අපි යම් කිසි ක්‍රියාවක් කරන එක උතන. කුසලය කියන්නේ ඒක අඛණ්ඩ ක්‍රියාවලිය. අඛණ්ඩ ක්‍රියාවලිය. පින දිගටම කරොත් ඒක කුසලයක්. උදාහරණයක් අපිට. දැන් ඔයත් දිගටම සලාක දාන දෙන්න. දිගටම දානමාන පූජා කරනකොට ඔයත්න්ට යම් යම් දේවල් අතහරින්න පරිත්‍යාග කරන්න ඉබේම හැකියාවක් ඇවිල්ලා තියෙනවා. වෙනදා බොහොම අමාරුවෙන් දීපු දේවල් පහසුවෙන් දෙන්න පුළුවන් වෙනවා. ඒක දිගටම කරනකොට වෙන දෙයක්. ආඩමක් වුණත් එහෙම නෙමෙයි. ආඩමක් වුණත් අපි දිගටම මේ පුහුණු වුණොත් ඒක දිගටම කරොත් ඒක අපිට කරගෙන යාම පහසු වෙන්න පටන් ගන්නවා. ඒක රේෂෝ කරන්න කියන්නේ නේද? මොකක් හරි දෙයක ඒ කියන්නේ හැකියාව වැඩෙනවා දිගටම කරොත්. එතකොට යම් කිසි දෙයක් අඛණ්ඩව කරනකොට ගොඩනැගෙන හැකියාවත් කුසල කියලා හඳුන්වන්න පුළුවන්. අර සමාධිය දියුණු වී ප්‍රඥාව උදා කරගන්න උපකාරවත් වෙන මානසික මට්ටමටපත් වීම කුසල කියලා හඳුන්වන්න. සමස්තයක් විදියට ලෝභ, ද්වේෂ, මෝහ තාම ගැඹුරින් යටපත් කරන, දුරු කරන අලෝභ, අදෝස, අමෝහ බලවත් කර ගැනීම කුසල කියලා කියන්න පුළුවන්. පින කියවම එය හිතේ ඇතිවෙන පිරිසිදුකම කියලා විස්තර කරලා තියෙනවා. චිත්තං පුනාතිති පුඤ්ඤං. චිත්තං කිව්වේ හිත. පුනාති කියන්නේ පාලියෙන් පොළනවට. ඉස්සර අපි පොඩි කාලේ වංගෙඩියනේ වී කෙටුවේනේ. වී කෙටුවේ වංගෙඩියේ. එතකොට වංගෙඩියෙන් වී ටික කෙටුවාම ඒ ටික හලා ගන්නවා අම්මලා කුල්ලටනේ. කුල්ලට හලාගෙන ඒක පොළනවා. පොළනවට පාලියෙන් කියන පුනාති කියලා. පාලියෙන් පොළනවට කියන්නේ පුනාති. එතකොට පෙලීමේ ක්‍රියාවෙන් සිද්ධ කරන්නේ මොකද්ද? හාල් ටික පිරිසිදු කිරීම. ධාන්‍ය පොළනවනේ මුං ඇටේම ඉස්සර පැරණි මිනිස්සු මුං ඇට පොළනවා. මොකද අර බොල් වට්ටන්නනේ. බිමට වට්ටන්න බොල් ටික. හොඳ සාරවත් ඇට ටික කුල්ලේ ඉතුරු කර ගන්න. එතකොට හිත පෙලීම, හිත පිරිසිදු වීම, පිරිසිදු කිරීම සිද්ධ වෙන ක්‍රියාවකට තමයි පින කියලා කියන්නේ. ඉතින් ඒකනොත් අර දම් දෙනකොට සිල් රකින්නකොට අපේ හිත පිරිසිදු වෙනවා. හැබැයි අර භාවනා විතරක් නෙමෙයිනේ. ඒකයි ඔය සතර සතිපට්ඨානය වැඩිමම කුසලයේ ලෙස තේරවාදීන් දැඩි ලෙස අවධාරණය කරනවා. කායානුපස්සනාව වැඩිම නම් කුසලයයි. තේරවාදී අර්ථ විවරණවල ඒක හරි ලස්සනට අටුවාවලෙන් පෙන්නනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයේ යමෙක් වැඩුවොත් එයා තමයි කුසල් වඩපු කෙනා. තේරවාදී අර්ථ විවරණවල පෙන්වන්නේ එහෙමයි. හැබැයි එකෙන් කියන්නේ අර වයින් කුසලයක් වැඩෙන්නෙම නැහැ කියලා. වැඩෙනවා. නමුත් අර ඍජුවම භාවනාවෙන් තමයි කුසලය දියුණු. ඒකේ යම් කිසි දෙයක් අපි අඛණ්ඩව දියුණු කරන්නේ භාවනාව. භාවනා කියන වචනේම අර්ථයම වඩනවා කියන එක. වඩනවානේ. එතකොට යමක් දිගින් දිගටම වැඩිවීමෙන් නැත්තම් පුහුණු කිරීමෙන් තමයි ඒක අපේ හැකියාවක් බවට පරිවර්තනය. ඒ නිසා දන් දීම හරි අඛණ්ඩව කරොත් ඒක කුසලයක්. බුදුදහමේ
දස කුසල් දස අකුසල් කියලා දෙකක් තියෙනවා. දස අකුසල් කියලා කිව්වේ ප්‍රාණඝාත කිරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරයට යාම, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. ඊළඟට අනුන්ගේ දේවල් වලට ආස වෙන අවිජ්ජානේ, දැඩි ලෝභය, අනුන්ට වෛර ක්‍රෝධ කරන ව්‍යාපාද. ඊළඟට කර්මය කර්ම විපාක නැහැ කියලා හිතන මිච්ඡාදිට්ඨිය. ඔන්න ඔය ටිකට කියනවා දස අකුසල්. ඊළඟට ඔය ටික නොකර ඉන්න එකට කියනවා දස කුසල්. ප්‍රාණඝාතයෙන් වැළකුණොත් කුසලයක්. හොරකමින් වැළකුණොත් කුසලයක්. කාම මිත්‍යාචාරයෙන් වැළකුණොත් කුසලයක්. එතකොට ඔබ අවබෝධ කරගන්න ඕන මේ කුසලය පින කියන වචන මේ ඒවා විවිධ අර්ථවල විවිධ තැන්වල යෙදিলা තියෙනවා. හැබැයි සමස්තය කුසලය තුල පින තුල සිද්ධ වෙන දේ තමයි ලෝභ, ද්වේෂ, මෝහ දුරු වීම. ඒක අර අඛණ්ඩව සිද්ධ වෙනකොට ඒක අපි කුසල් වැඩිවීමක් කියලා කියනවා. ඒ විදිහට තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. ඒක ඇවිල්ලා අතවටම පින කුසලයේ කියන එක PhD එකක් කරන්න පුළුවන් මාතෘකාවක්. තේරවාදී ත්‍රිපිටකේ. මොකද හේතුව මේ බුදුදහමේ සමහර වචන වලට දීලා තියෙන අර්ථ ඒ තැනට අනුවත් මේ ඒකේ මීනින් එක වෙනස් වෙනවා. ලින්ග්විස්ටික් කියන විෂයෙත් එහෙම සාකච්ඡා කරනවනේ නේද? ඒ කියන්නේ මේ වාග් විද්‍යාවේ සාකච්ඡා කරනවා සමහර වචන වලට මේ අර්ථ හම්බ වෙන්නේ ඒ තැන අනුව. දැන් අද අපි උදේ සාකච්ඡා කරේ මාතෘකාවක් නේ. අපාය මුඛ කියලා වචනේ. දැන් අපි අපාය කියලා කිව්වම අපේ තේරවාදයේ මූලිකව හඳුන්වන්නේ සතර අපාය. හැබැයි සිංහලවාද සූත්‍රයේ අපාය මුඛ කියලා පෙන්නපු කරුණු ගැන අපි සාකච්ඡා කළා. එක කරුණක් නේ. සුරාවෙහි ඇලුනෙක් වීම කියන එක. හැබැයි එතන කතා කරන්නේ සතර අපායක් ගැන. එතන කතා කරන්නේ වෙන අර්ථයකින්. නිකන් අපේ ජීවිතේ දුකටපත් වෙන, පිරිහෙන, නිකන් අවාසනාවන්ත අඩියකටපත් වෙන. ඒ වගේ තේරුමක් නේ. ඒ නිසා පින සරලව තේරුම් ගත්තන් හරි හිත පිරිසිදු කරගන්න ක්‍රියාව. හැබැයි ඒකේ අපි නිතරම ආනිසංස අපේක්ෂා කරගෙන තමයි පින් කරන්නේ. පින් කරනකොට ආනිසංස අපේක්ෂාවක් තියෙනවානේ. කුසල් කියන එකේ ඍජුවම තියෙන අතහැරීම. ලෝභය දුරු කිරීමමයි. ද්වේෂය දුරු කිරීමමයි. මෝහය දුරු කිරීමමයි. දැන් සමහරු කියනවා මෙහෙම එහෙනම් අපි නම් කරන්නේ ඉතින් පින් නෙවෙයි කුසල් නේ. අපි කුසල් කරන අය, අපි ඔය පොඩි පොඩි පින්කම් කරන අය නෙමෙයි. ඒක එච්චර තර්කානුකූල බුද්ධිමත් අදහසක් නෙමෙයි. පිනයි පවයි දෙකම දුරු කරන්න කියලා තමයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ. පුඤ්ඤ පාප පහිනස්සනේ. පිනත් අතාරින්න ඕන, කුසලයක් අතාරින්න මේ පවත් අතාරින්න ඕන කියලා තියෙනවා. ඒ කියලා තියෙන්නේ මොකද? ඒ කියලා තියෙන්නේ ඒ දෙකම සංස්කාර නිසා. පුඤ්ඤාපි සංඛාර, පින කියන්නේ සංස්කාරයක්. පින්ින්ද නැවත නැවත උපදිනවා. දිව්‍ය ලෝකවල හරි උපදිනවා. මනුස්ස ලෝකේ හරි උපදිනවා. ඉපදුනොත් මොකද වෙන්නේ? ජරා, ව්‍යාධි, මරණනේ. ආයෙත් පින් කරොත් ආයෙත් උපදිනවා ජරා, ව්‍යාධි, මරණ. ඒ නිසා පින අතාරින්න. පවත් අතාරින්න ඕනේ. මොකද අපුඤ්ඤාපි සංඛාර. පව කියන්නේ සංස්කාර ධර්ම. එතකොට පවෙන් අපි දුක්ඛිත තැන්වල උපදිනවා. සතර අපායෙ උපදිනවා පව් කරා. ඒකත් අතාරින්න කිව්වා. හැබැයි පව දැම්මා තෑරියට පින දැම්මා තෑරින්න හොඳ නැහැ. නේද? පින දැම්මා තෑරියොත් වෙන්නේ මොකක්ද? අපි මේ ආත්මේ සෝතාපන්න වෙලා සක්‍රුදාගාමි අනාගාමි ආදී මාර්ගඵලයකටවත් නොවි ඉඳිද්දී අපි පින අතෑරියොත් අපි ඉතින් සතර අපායෙම ඉඳී. ඒ නිසා කෙනෙක් රහත් වුණාට පස්සේ තමයි පින් කරන්නේ නැතුව නේද? එතකොට ඒ රහතන් වහන්සේ කෙනෙකුට මේ කර්ම සිත් උපදින්නේ නැහැ කියලා කියන්නේ. රහතන් වහන්සේ අනිත් සියලුම දෙනා පින් කරනවා. පින් කරන්න ඕනේ. මොකද පින් කරාම ඒක සැපයට කියන නම. පුඤ්ඤම් භික්ඛවේ සුඛස්සේතං අදිවචනං. පින කියන්නේ මහණෙනි සැපයට කියන තව නමක්.
ඒ කියන්නේ අපිට සැප විපාක ලැබෙන්න අපි පින් කරන්න ඕන. ඒක දාන සීල භාවනා කියලා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා තියෙනවානේ. දස පුණ්‍ය ක්‍රියා තියෙනවා. එතකොට විවිධ පින්කම් ගැන බුදුදහමේ අපිට උගන්වනවා. ඒ අතර අටමහා පින්කම්නේ. අටමහා පින්කම් ඔය කටින වස්ත්‍ර පූජා, අෂ්ට පරිස්කාර පූජා ආදී අටමහා පින් කියලා කියනවා. ඒ නිසා අපි අවබෝධ කරගන්නට ඕනේ පින සසර සැපයට උදව් වෙනවා. පින් කරන කෙනෙක්ම කුසලයක් වැඩුවොත් එයාට සසරින් එය සසර ගමන නිමා කරන්න උදව් වෙනවා. හැබැයි පින වගේ දෙයක් අර ගඟ මැදදී ඔරුවා තෑරියා වගේ දැන් පින අතහරින්න හොඳ නැහැ කියලා තමයි මම කියන්නේ. ගඟ මැදදී එතර වෙන්න කලින් ඔරුවා තෑරියොත් ගඟේ ගිලිලා මැරෙනවා අපිනේ. ඔය ඇත්තන්ගේ හිත හොඳටම දන්නවා තවම ඔය ඇත්තෝ සෝතාපන්න සකදාගාමි ආදී සත්වයන්ට ඇවිල්ලා නැහැ කියලානේ. දැන් කාට හරි බත්යන්ක් හරි දෙන එකත් නවත්තලා දැම්මොත් එක සිල්පදයක් හරි රකින්න එකත් නවත්තලා දැම්මොත් ඒක කරගන්න ලොකු අපරාධයක්. ගඟ මැදට ගිහිල්ලා මං එතර වෙලා කියලා ඉතින් ඔරුවට ඇරියා වගේ. ගිලිලා මැරෙනවා. ඒ නිසා එතෙන්ට වැටෙන්නේ නැතුව පින් කරගනිමු. හැබැයි ඉතින් කුසලයට අප්‍රමාදී වෙන්නත් ඕනෑ කියන එක තමයි ඒකට අදාළව කියන්න පුළුවන්. හොඳයි. කොහොමත් පිටින් අපි හඳුන්නේ ඊළඟ මම තෝරගත්ත අපේ පුංචි දරුවෙක් දැන් පින පිළිබඳවම සාකච්ඡා කරපු නිසා පුංචි දරුවෙක් ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නයක් ඒකත් එකතු කරලා තවත් ප්‍රශ්නයකට යොමු වෙන්න කැමතියි. වැඩියෙන්ම පින් ලැබෙන්නේ මොන වගේ දේවල් කරපුවාමද කියලා තමයි පුංචි දරුවා අහලා තියෙන්නේ. මම පින ගැනම කතා කරන නිසා අපේ හාමුදුරුවෝ මම කල්පනා කළා බිම්බිසාර මහරජුරෝ තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ආරම්භ කළාට පස්සේ අද වෙනකම් අපි ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සිදු කරගෙන ආවා චාරිත්‍රාක් විදිහට. මළගියත්තන්ට පින් අනුමෝදන් කිරීම පටන් ගත්ත මම හිතන්නේ ඒ වෙලාව බිම්බිසාර මහරජුරන්ගේ. ඉතින් අපේ දායකයන්ටත් ගැටලුවක් වෙලා තියෙනවා ඒක මියගිය කෙනෙකුට පින් අනුමෝදන් කරන විට ඒ මියගිය කෙනා වෙනත් ආත්මයක ඉපදී යත්නම් අපි දෙන පින් අනුමෝදන් විය හැකිද? ඒක විග්‍රහ කරන්න කියනවා. ඉතින් මම ධර්මානුකූලව දැකලා අහලා තියෙන විදිහට පරරත්ූපජීවී කියන ආත්ම භාවය තුල ඉන්න අයට පමණයි පින් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගත්තොත් අපි ලබා දෙන පින් බුද්ධ විදින්න අවස්ථාවක් එන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරපු ඔබ වහන්සේ ලොකු ධර්ම විස්තරයක් සිදු කරයි කියලා මම බලාපොරොත්තු වෙන අපේ පුංචි දරුවගේ ප්‍රශ්නත් එක්කම ඒ ධර්ම විස්තරය පොඩ්ඩක් මතක් කර දෙන්න. අපේ පොඩි දරුවා අහපු ප්‍රශ්නේ ඊටම වැදගත්. දැන් අපි අපේ ශාසනයේ විවිධ පින්කම් කියන ආනිසංස ලැබෙන දන් දෙන එක පින්කමක්, සිල් රකින්න එක පින්කමක්. ඒ ඔක්කොටම වැඩිය ලොකුම පින්කම තමයි භාවනා කරන. මෛත්‍රී භාවනාව කරනවා නේද? පොඩි දරුවොත් මෛත්‍රී භාවනාව කරනවා. මෛත්‍රී චිත්ත සමාධිය උපදවා ගැනීම. ඒ කියන්නේ මෛත්‍රී සිත උපදවා ගැනීමේ ආනිසංසය ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මා පුඤ්ඤබායි වගේ සූත්‍ර දේශනාවල. රහතන් වහන්සේලා 99කට දෙන දානයකට වඩා ආනිසංස වැඩි. මෛත්‍රී භාවනාව වැඩුවොත් මෛත්‍රිය හොඳටම හිත තුළ දියුණු කරගත්තොත් රහතන් වහන්සේලා 99ක් වාඩි කරලා දෙන දානයකට වඩා ආනිසංස ලැබෙනවා මෛත්‍රී සිත දියුණු කිරීම. ඒ නිසා දරුවට වගේම වැඩිහිටියන්ටත් මා යෝජනා කරනවා දාන දීලා සිල්පද ආරක්ෂා කරලා ඉන්නවා වගේම අඩුම මෛත්‍රී භාවනාවවත් පුහුණු කරගන්න. මොකද අපේ ශාසනයේ වැඩිම ආනිසංස ලැබෙන්නේ භාවනාවෙන් කියලා තමයි ගන්න. ඉතින් රහත් වෙන්නත් පුළුවන් භාවනා කරලා. භාවනා. මොකද මෛත්‍රී සිත ඉපදවීම නිසා අපේ බෝධිසත්වයන් වහන්සේ
සංවට්ට විවට්ට කල්ප 7ක් බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා කියන්නේ. සංවට්ට විවට්ට කල්ප. ඒකේ මේ ලෝකය හැකිලෙලා තියෙන කල්ප තියෙනවා විවෘත වෙලා තියෙන. දැන් අපේ මේ ලෝකේ විවෘත වෙලානේ. ජන ශූන්‍ය වෙලා කවුරුත් නැතුව පවතින කල්පක් තියෙනවා කියන්නේ. ඒකට සංවට්ට විවට්ට විදියට කල්ප 7ක්. කල්ප කියන එක උපමා වලින් විතරයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන අවුරුදු වලින් කියන්න බැරි තරම් ගන්න. මාස දින සති වලින් කල්ප විග්‍රහ කරන්න බැරි නිසා බුදුහාඳුරු උපමා වලින් තමයි කියලා තියෙන්නේ කල්ප. අර මහා ගල්තලාවක් උපමා කළා. ඒ ගල්තලාව අවුරුදු 100කට එක දවසක් සිනිඳු රෙද්දකින් පිහිදැම්මා. සිනිඳු රෙද්දකින් පිහිදැම්මා. ඒ ගල්තලාව කවදා හරි දවසක ගෙවිලා ඉවර වෙනවද? එදාට කල්ප ඉවර නැහැ කියලා කියනවා. එතකොට එවැනි සංවට්ට විවට්ට කල්ප 7ක් බ්‍රහ්ම ලෝක ඉපදිලා ඉඳලා තියෙනවා මෛත්‍රී භාවනාව කරපු නිසා. මෛත්‍රී සිත සමාධිය දියුණු කරපු නිසා. ඒ හින්දා අපේ දරුවෝ හැම කෙනෙක්ම හැම දවසකම මෛත්‍රී භාවනාව කරන්න. දන්නවනේ නේද මෛත්‍රී භාවනාව කරන හැටි? මම වෛර නොකරමි. නේද? මම ක්‍රෝධ නොකරමි. ඒ විදිහට සියලු සත්වයෝ සුවපත් වෙත්වා. එහෙම භාවනාව වඩන්න ඕන. ඒක ඉතින් මේ භාවනාවේ තියෙන විශේෂත්වය ඕනම වෙලාවක වඩන්න පුළුවන්. මෛත්‍රී භාවනාව ඕන වෙලාවක වඩන්න පුළුවන්. යති නැවතිලා ඉඳිති නිදා ගන්න ගිහිල්ලා නේ වාඩි වෙලා හිටගෙන ඉන්නක ඕන විදියකට නේ. තික්ටං චරන් නිසින්නෝවා සයානෝවා නේ යද්දී නිද්දී නිදද්දී මේ හැම අවස්ථාවකම මෛත්‍රියෙන් ඉන්න පුළුවන්. එතකොට මේ විදිහට මෛත්‍රී භාවනාව කරොත් එක කොටාක් ආනිසංසයි. ඒ ආනිසංස ලැබෙන පින්කම් පුහුණු වෙන්න කියලා තමයි යෝජනාව. හැබැයි ඒවා මගහැරෙන්න පුළුවන් නිසා තමයි මොනවද? දිනපතා සිල් රකින්න කියන්නේ. දිනපතා සිල් ටික රකින්න. සත පහක්වත් වේදනියක් නැහැ. දිනපතා සිල් රකින්න. ප්‍රාණඝාත නොකර ඉන්න, හොරකම් නොකර ඉන්න, බොරු නොකිය ඉන්න, කාම මිත්‍යාචාරය නොයදී ඉන්න පින්කම්. දම් දෙනකොට විතරයි වියදමක්. දම් දෙනකොට විතරමනේ වියදමක් තියෙන්නේ. ආහාර පාන වලට වියදම් කරන්න ඕනේ, පත් පිරිකර වලට වියදම් කරන්න ඕනේ. ඇත්තටම කිව්වොත් ඔයත් අමාරු වැඩේ කරනවා නේද? ආහාර පාන වලට මිල මුදල් වියපෑදම් කරලා දම් දෙනවා. හැබැයි සත පහක්වත් වියදම් යන්නේ නැති වැඩේ තමයි අපි කරන්න ටිකක් උද්‍යෝගය අඩු. සීලවන්ත වීමත් භාවනාව. ඒ දෙකට උත්සාහ කරන්න. ඒවා තමයි වැඩිපුර ආනිසංස හම්බෙන්නේ. පුහුණු වෙන්න ලේසිම පින්කම් අතර දානය. පළවෙනියෙන් ඇහුවොත් මගෙන් ඇහුවනම් මේ පින්කමක් ලේසියෙන්ම කරන්න පුළුවන් පින්කම් මොකක්ද කියලා මම කියන්නේ දානි කියලා. මේ මං කියන එක නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඊළඟට මොකක්ද ලේසි කියලා ඇහුවොත් සිල් රැකීම. ඊළඟට මොකක්ද කියලා ඇහුවොත් භාවනාව. ඒකනේ පියවර තුනකින් කියන්නේ නේ දාන, ශීල, භාවනාව. දන් දෙන කෙනාට සිල් රකින්න උදව් වෙනවා. සිල් රකින්න කෙනාට ඒක භාවනාවට උදව්වක් වෙනවා. ආපහු භාවනා කළා ලෝභ දේශ දුරු කරන එක දාණයට උදව්වක්. සකල. හැම එකක්ම බුදුදහමේ චක්‍රයක්. එකක් නිසා අනික වැඩෙනවා. ඒක නිසා ඊළඟ එක වැඩෙනවා. එඳ ඒක තමයි ඒ දරුවගේ ප්‍රශ්නෙට. ඉහළම පින්කම කළ හැකි භාවනාව. හැබැයි පටන් ගන්න ලේසිම තැන මොකක්ද කියලා අහුවොත් පින්කම් කරන්න දානයෙන් පටන් ගන්න. මම හිතනවා මේ ප්‍රශ්නෙට උත්තරේ ප්‍රමාණවත් පැහැදිලි කියලා නේ. ඊළඟ එක මේ පින් දීමනේ පින් අනුමෝදන් කිරීම. මේක ගැන අපි නිතර ඔය මේ පාංශුකූල දෙන අවස්ථාවල නම් සඳහන් කරලා තියෙනවා. පහුගිය දවසෙත් අපේ ඉන්දික රණසිංහ මැතිතුමාගේ අම්මගේ පාංශුකූලය දෙන අවස්ථාවෙත් අපි මේ කරුණු සිහිපත් කළා. අපි මරුණට පස්සේ බුදුදහමට අනුව මේ ක්ෂණයේ මරුණා නම් ඊළඟ ක්ෂණේ කොතනක හරි භවයක පිළිසිඳ ගන්න. ඒ පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ අණ්ඩජ විතරයක වෙන්නත් පුළුවන්. ජලාබුජ ගර්භාෂයක වෙන්නත් පුළුවන්. සංසේදජ
තෙත් පරිසරයක වෙන්නත් පුළුවන්. ඊළඟට ඕපපාතික දෙවියෝ බ්‍රහ්මයෝ උපදින ඕපපාතිකව නේ ඉබේම උපදින කර්මානුරූපී. ප්‍රේතයෝ උපදින ඕපපාතිකව. එවැනි තැනක වෙන්න අපි මරුණම ඔය ආකාර හතරෙන් එකකට උපදිනවා. රහත් වෙලා නැත්තම් එක්ක බිත්තරයක් ඇසුරෙන් උපදිනවා, එක්ක ගර්භාෂයක් ඇසුරේ උපදිනවා, එක්ක දැන් කෙසෙල් ගෙඩියක් ඇතුලේ පණුව හැදෙන්නේ, අඹ ගෙඩියක් ඇතුලේ පණුව හැදෙන්නේ. තෙත් පරිසරයකනේ. යෝගට් එකක් දවස් ගානක් තිබුණොත් අපි දන්නේම නැතුව ඒක ඇතුලේ පණුව ඉන්නේ. කවුරු පණුව ගෙනත් දාලා නෙවෙයි. ඒකෙම හැදිලානේ. ඒ වගේ සංසේදය. තෙත් පරිසරයක පරිසරයෙන් ඒ සතා උපදින්න පුළුවන්. එවැනි සතෙක්ගේ ඒ ජීවයක අපේ විඥානය එකතු වෙනවා. මරුණාගේ. ඊළඟට ඕපපාතික සත්වයෝ දෙවියෝ බ්‍රහ්මයෝ ප්‍රේතයෝ නිරිසත්තු ඕපපාතික. එවැනි සත්ව කොටාසයක් අතරේ අපේ විඥානය එකතු වෙන්න පුළුවන්. ඉතින් ඔය එකතු වෙන සත්ව කොටාස අතරින් අපේ හාමුදුරුවෝ මතක් කළා පරදත්තූපජීවී කියන പ്രേත භවයේ උපදිලා ඉන්න යම්කිසි කෙනෙක් හිටියොත් අන්න එයා විතරක් පින් අපේක්ෂා. අපි පින් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. බිම්බිසාර රජුරෝ වේළුවනාරාමේ පූජා කරපු දවසේ හීනෙන් දැක්ක පරදත්තූපජීවී പ്രേත භවයේ ඉපදිච්ච අය. දැන් බලන්න මේ වචනේ තේරුණාත් නේ පරදත්තූපජීවී පරදත්ත උපජීවිනේ. අනුන් දෙන දෙයින් නැවත උපතක් ලබන. නැත්නම් දෙවනි උපතක් ලබන. ඒක අලුත් ස්වභාවයකටපත් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ පින් ගත්තා. ඒක වෙ දුක්ඛිතව ඉඳලා සැපවත් වෙනවා ඇති. ඒකනේ අර හීනෙන් උද්දැක්කේ දුකෙන් හිටපු අය සතුටින් ඉන්නවා. නැවත ස්වභාවයකට. ඒ අරනකොට දෙවියෝ පින් ගන්න බව අපේ ධර්මයේ. හැබැයි දෙවියෝ අපෙන් පින් අපේක්ෂා කරනවා හෝ ජීවත් වෙලා ඉන්න අය අපිට පින් දෙයි කියලා අපේක්ෂාවෙන් ඉන්නව නෙවෙයි දෙවියන්ටත් පින් කරගන්න පුළුවන්. දෙවියෝ බණ අහනවානේ. දානමාන දීපු අවස්ථා සක්‍ර දේවේන්ද්‍රය ඇතුළු දෙවිවරු දම් දීපු අවස්ථා බොහෝ සෙයින් අපි අහලා මාතෘ දිව්‍ය රාජ්‍යයට අභිධර්මයේ දේශනා කළා. මහා මංගල සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍ර දෙවියන් අරමුණු කරගෙන දෙවියෝ අහපු ප්‍රශ්න වලට දේශනා කරපු දේශනා බණ අහනවා එතකොට අපි තේරුම් ගන්න ඕනේ දෙවියොත් අපි දෙන පින් අනුමෝදන් වෙනවා. හැබැයි දෙවියන් අපෙන් පින් අපේක්ෂා කරන අපි පින් දුන්නේ නැත්නම් දෙවියන්ට පැවැත්මක් නැහැ කියලා එකක් එහෙම කියන්න අමාරුයි. එහෙම කියන්න අමාරුයි. එයා දෙවියෙක් වෙලා ඉපදිලා තියෙන්නෙම මොකක්ද? අලගතු පිනක් කරපු ඉඳන්. කාමාවචර සුගති භූමියක් වෙච්ච දිව්‍ය ලෝකෙ උපදින්න එයා පිනක් කරගෙන ගිහින් තියෙනවා. හැබැයි යාට අපිට පින් කරගන්න අවස්ථා දෙන්න පුළුවන් නිසා අපි බණ කියන්න කලින් සමන්තා චක්කවාලේසු සක්වලම රැස්ව සිටින අත්‍රාගච්ඡන්තු දේවතා දෙවියෝ මෙහි පැමිණෙත්වා කියලා දෙවියන්ට ආරාධනා කරනවා. බණ අහන්න. එතකොට දෙවියොත් පින් ගන්නවා. හැබැයි අපි දුන්නේ නැහැයි කියලා දෙවියෝ අපිට එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැ. අපිට දෙවියොන්ට උදව්වකට ඒ කියන්නේ දෙවියන්ගේ ජීවිතය සුවපත් කරගන්න අපිට උදව් කරා. මනුස්සයන්ට පින් දුන්නාට වැඩක් තියෙද නේ ඊළඟට. මනුස්සය. දැන් මනුෂ්‍යයෝ කවුරුවක්වත් අපි දැන් ගියාත්මේ අම්මලගෙන් පින් අපේක්ෂා කරන්නේ නැහැ. නේද? ඔයත් අපි කවුරුවක්වත් ගියාත්මේ අම්මලගෙන් පින් අපේක්ෂා කරන්නේ නැහැ. හැබැයි අපිටත් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. කොහොමද? ඒ තමයි දැන් මෙවර වස් පින්කම කරන අජිත් මහත්මයා නෝන මුල් වෙලානේ. එතකොට අපිටත් පුළුවන් මේ පින්කමට අපි දායක වෙන්න. ඔයත් ධර්ම දේශනාවල දායකත්වය ගන්නනේ. අටවිසි පූජාවල සත්බුදු වන්දනා පින්කම් වල දායකත්වය ගන්න. ඊළඟට එක්කෙනෙක් දායකත්වය අරගෙන කරන පින්කම් වලට ඇවිල්ලා අත ගහලා අපිත් හිත පිරිසිදු කරගන්න. එතකොට අපි පින් අනුමෝදන්. අපිත් මේ පින්කමට ඇවිල්ලා වන්දනා කරනවා. දැන් අපිට පින් ගන්න පුළුවන්. අපි අනිත් අයටත් අපි පින්කමක් කරාම අපි කියන්න ඕනේ
අපි මෙහෙම පින්කමක් කරා ඔයත් අනුමෝදන් වෙන්න. සමහරු කරපු පින්කම් ගැන කිව්වම මම සාදු කියලා කියනවා. මාත් ඒ පින ගැන හිත පහදව ගන්න. හොඳ දෙයක් කරලා තියෙනවා. එතකොට පින් අනුමෝදන් වෙන්න අපි කාටත් පුළුවන්. හැබැයි ඔය මලගිය අයට පින් දීම තුල අදහස් වෙන දේ පරදත්තූපජීවීන්ට පින් දීම. පරදත්තූපජී. ඒ භවයේ ඉන්න අය ගැන තමයි තිරෝකුඩ සූත්‍රයේ ඔය සඳහන් තොරතුරු තියෙන්නේ නේ. ඒකින්ද හැම මිය ගිය නෑයෙක්ම පින් ගන්නෙ නෑ. පින් අපේක්ෂා කරන්නේ. හැබැයි බුද්ධිය නුවණ තියෙන ඕනම කෙනෙකුට පින්කමකට සම්බන්ධ වෙලා පින් සිද්ධ කරගන්න පුළුවන්. දැන් මේ ඔයත් අද පින් සිද්ධ කරගන්න. ඒක තමන් කරගන්න. එතකොට අපි කරන්නේ මොකක්ද? හැමෝම වෙනුවෙන් පින්කම සංවිධානය. ඇත්තටම කිව්වොත් මිය ගිය නෑ වෙනුවෙන්ත් අපි කරන්නේ පින්කම සූදානම් කිරීම තමයි. මොකද බුදුදහමට අනුව ගලවා ගැනීමක් නෑනේ සහිනාංශ. බුදුදහමේ සල්වේෂන් කියන එක නෑ. සල්වේෂන් කියන වචනේ බුද්ධ ආගමට අදාළ වචනයක් නෙමෙයි. තමන් විසින් කරගන්න. දැන් එහෙම අපි පින් දීලා කවුරු හරි කෙනෙක් අපායේ ඉඳලා දිව්‍ය ලෝකෙට යවන්න පුළුවන් නම් අපිට. ඒක යා කරගන්න ඕන දෙයක් නෙමෙයි නා. එහෙනම් අපේ පවුත් අනිත් පැත්තට ওই විදිහටම ඇයි යවන්න බැරි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද? මම උන්ට පව් කරලා අජිත් මහත්තයා මිය ගිය දවසක මම ප්‍රාර්ථනා කරනවා මගේ සියලු පව් බලෙන් අජිත් මහත්තයා අවීචියට යන්න ඕනේ කියලා. හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. එහෙම මගේ පව් වලින් මට අජිත් මහත්තයා අපාය යවන්න බෑ. මං හොඳට පින් කරලා මං වෙනුවෙන් මගේ හිත පිරිසිදු කරගෙන අජිත් මහත්තයා කිසිම සම්බන්ධයක් නැතුව ඉඳලා ඒවට මම කිව්වොත් එතුමා ඒකේ පිනෙන් හොඳ තැනක උපදින්න ඕනෑ කියලා මං කරපුවයි. එතුමා ඉන්න තැන ඉඳන් සම්බන්ධ වෙලා ඇවිල්ලා පින ඒ වෙලාවේ අනුමෝදන් වුණොත් හරි නැතුව ඉන්න තැන් වල ඉඳන් එහෙම ගන්න බෑ. නිරිසතෙක් වෙලා හිටියොත් කොහොම පින් ගන්නද? කොහොමත් මැරිච්ච අයත් පරදත්තූපජීවී භවයේ හිටියත් තිරෝකුඩ සූත්‍රයේ තියෙන ගාථා ධර්ම අනුව ද්වාරබාහසු තිට්ඨන්තිනේ දොර එලිපත්තේ හරි ඉඳගෙන පින්කමට සහභාගී වෙනවා. ඒ පින්කම අනුමෝදන් වෙනෝනේ. ඒක කොටස්කාරයෙක් වෙනවා. එහෙනම් මේ අර සහභාගීත්වය පිනකදී අතිශයින් වැදගත් දෙයක්. ඒ අතරේ අපි සහභාගී වුණත් අපිට ඒක දැනුවත් කරොත් මම මෙහෙම පින්කමක් කරා හොඳ පින්කමක් ඔයත් අනුමෝදන් වෙන්න අපිටත් පුළුවන් සාදු කියලා. හැබැයි පරදත්තූපජීවී භවයේ අයට තමයි ඇත්තටම අපි ඔය පින් අනුමෝදන් කිරීම සිද්ධ කරන්නේ. ඒගොල්ලෝ පින් අපේක්ෂිත නම් අපි පින්කම් කරනකොට ඇවිල්ලා පින් අනුමෝදන් වෙයි. ස්ථිරවම කාටවත් කියන්න බෑ මැරෙන ඔක්කොම ඊළඟ තැන පරදත්තූපජීවී කියලා. එහෙම කියන්න බෑ. අණ්ඩජ විතරවල පරදත්තූපජීවීන් උපදින්නේ නෑ. විතරවල උපදින තිරිසන් සත්තුනේ. ජලාබුජ ගර්භාෂේ පරදත්තූපජීවීන් උපදින්නේ නෑ. තිරිසන් සත්තු උපදිනවා මිනිස්සු උපදිනවා. ගර්භාෂ ඇසුරට. පරදත්තූපජීවීන් කියන්නේ ඕපපාතික සත්ත්ව කොටස්. ඒගොල්ලොන්ට පින කුසලය මදි සුඛීතව සැපවත් වෙයි. ඒ හින්දා ඒගොල්ලොන්ට පිනක් අනුමත. ඒ හින්දා ඒ කාරණේ තේරුම් ගන්නට ඕනේ. ඒ විදිහටයි අපි අකණ්ඩව හැබැයි පින් දෙන්න ඕන. මොකද පින් දීම කියන්නේ මෛත්‍රී කිරීම. අපේ ගාතාවම හරි අපූර්ව මෛත්‍රී ගුණය ප්‍රකට කිරීමන්නේ ඉදම් මේ ඥාතිනං හෝතු. මේ පින මගේ නෑයන්ට අත් වේවා. සුඛිතා හොන්තු ඥාතයෝ මාගේ නෑයෝ සුවපත් වෙත්වා. මේ මෛත්‍රී භාවනාව. අපි සිංහලෙන් මෛත්‍රී භාවනාව කරනකොට කියන්නේ මාගේ නෑයෝ සුවපත් වේවානේ. මව්පියෝ සුවපත් වේවා, ගුරුවරු සුවපත් වේවා. එහෙම කියද්දී පොදුවේ කියනවා මාගේ නෑයෝ සුවපත් වෙත්වා. පාලියෙන් කියනවා සුඛිතා හොන්තු ඥාතයෝ සුවපත් වෙත්වා. හොඳද? එහෙනම් ඒක හැමදාම කරා. බුද්ධ පූජාව ටිකක් පූජා කළා, ගාතාව කියලා මැරිච්ච කෙනාට පින්. හරිම හොඳයි.
අපි කරපු පින්කමක් තව කෙනෙක් එක්ක බෙදා ගන්න එක කොච්චර හොඳ දෙයක්ද? ඒකනේ දස පුණ්‍ය ක්‍රියාවල පත්තිදාන කියලා එකක් තියෙනවා. පින් දීම පින්කම. පින් දීමේ පින්කම. අපි කරගත්තු පිනක් අපි තව කෙනෙකුට අනුමෝදන්. මේක පින්කම. මගේ පින වැඩි වෙනවා. මම ඔයත්තන්ට කියනවා දැන් අපේ සායනාංශ ඊයේ මාතලේ ගමේ දුප්පත් අය පවුල් කීපයකට ඩොනේෂන්. ඒක අපි අනුමෝදන්. සායනාංශ එතකොට අපිට කිව්වම මෙහෙම පින්කමක් කරා ඔබ වහන්සේලාට අනුමෝදන් වෙනවා. එතකොට උන්වහන්සේට තව පින වැඩි වෙනවා. මොකද පින හංගගත්තේ නැහැ. පිනක් දෙනවා. පිනක් බෙදා ගන්න. එහෙම කිව්වම ඒ පිනට ඊර්ෂ්‍යා කරන අයත් ඉන්නවා සන්තෝෂයෙන් අනුමෝදන් වෙන අයත් ඉන්නවා. ඉතින් ඒක තම තමන්ගේ නැන පමණින් තමයි. මොකද කරන්නේ? කවුරු හරි හොඳ වැඩක් කරා කිව්වම ඒකටත් හූල්ලන කට්ටිය ඉන්නවනේ. ඒකටත් ඉන්නවා හූල්ලන. මොකටද ඕවා? ඇයි ඉතින් එහෙම ඉතින් හූල්ලන කට්ටිය නේ ඒගොල්ලන්ට හූල්ලපුවා. අපි මොකද කරන්නේ ඒක? අපිට තියෙන්නේ අපි කරන පින අපි තව කෙනෙකුට අපි කරුණාවෙන් කියනවා එයාට අනුමෝදන් වෙන්න. මේ පින හොඳ දෙයක් කරේ කියලා. පන්තන ප්‍රමාණය. මම හිතනවා අපේ පන්තන අපේ දරුවගේ පැනේටත් ඒ වගේම වැඩිහිටියන් විසින් අහන ලද ඥාතීන් පිළිබඳ පැනේටත් ලොකු ධර්ම විස්තරයක් ලබා දුන්නා. බොහොමත්ම පින් අපේ හඳුන්නේ කාලය ගෙවිලා යනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් මම කල්පනා කළා මේ ප්‍රශ්න කිහිපයක්ම එකතු කරලා එක ප්‍රශ්නයක් විදිහට හදාගෙනම වහන්සේගෙන් ධර්ම විස්තරයක් ලබා ගන්නට ඕනේ කියලා. අපි කොහොමද ජීවිතේ දැක්මක් තියෙන නිසා තමයි විවිධ කටයුතු සිදු කරන්නේ. බුදුදහමේ මේ ලෝක වශයෙන් දියුණුවක් දැක්මක් විතරක් නෙමෙයි පාරලෞකික ලෝකයේ දැක්මක් ලබා දීපු දර්ශනයක් විදිහට තමයි බුදුදහම ප්‍රචලිත වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සිරුරම එක්ක ඉඳලා මේ සැලසුම් කළේ නැහැ. ස්වභාවික පරිසරය තුළ සිදුවෙන විනාශකම් අධ්‍යයනය කරලා ලෝකයට ගැළපෙන ලෝකයේ තුල පවතින දුකට විසඳුමක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක තමයි බුදුදහමේ දැක්මනේ. දුක නැති කිරීමනේ අරමුණ අපි හැමදෙනාගේම. ඒතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන යුගයේ බමුණු සංකල්පය තුල දැන් මෙතන අහලා තියෙනවා කේන්දර ගැන. අපේ බෞද්ධ පිරිසට ලොකු අවශ්‍යතාවයක් තියෙනවානේ කේන්දර පිළිබඳව. හොඳයි. අපි දන්නවා අපි ඉගෙන ගන්න කාලේ මිසර ශිෂ්ටාචාරය තුලත් ඒ වගේම බ්‍රාහ්මණ සංකල්ප තුලත් මේ නැකත් විශ්වාසයන් පිළිබඳව එදා අය අධ්‍යයනය කළා කියලා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේත් මේ පිළිබඳව නොදැනගත්තා නෙවෙයි. එක්තරා අවස්ථාවක මගේ මතකයේ හැටියට වික්ෂුන් වහන්සේ නමකට දේශනා කළා නේද පඬිතුමානි මේ ග්‍රහ තාරකා පිළිබඳව විමසන්න අවශ්‍ය නැහැ. ඒක නිවනට මාවත නොවන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. නමුත් මේ තුන් ලෝකයේ මත බුලසේ දැනගති කියලා නේ කියන්නේ. හැම දෙයක් පිළිබඳව හොඳ ඥාන ශක්තියක් උන්වහන්සේ තුළ තිබුණා. නමුත් නැකත් ග්‍රහ තාරකා තරු රටා නිවනට හේතු වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ විෂය අපිට නොවැදගත් නිසා දේශනා කළේ නැහැ. නමුත් වර්තමාන වෙනකොට අපි ඇත්තටම දහමින් බොහෝ දුරට දුරස්සන යුගයක්ද කියලා හිතන වෙලාවකට දහමින් පිහිට සරණ තියෙන අවස්ථාවක අපි ග්‍රහ තාරකාවල පිහිට ලබන පිහිට පතන අවස්ථා නැතුවම නෙවෙයි. ඉතින් මේකදී අහන්නේ කේන්දර හඳහන් සහ නැකත් අතර සම්බන්ධතාවයක් තිබේද? බුදුදහමට අනුව පැහැදිලි කිරීමක් කර දෙන්න කියලා අහනවා. ඒ වගේම තමන්ගේ අරමුණු කරා ළඟා වීමට බුදුදහමට අනුව මාර්ග උපදේශයක් ලබා දෙන්න කියලා අහනවා. තව හොඳ ප්‍රශ්නයක් තියෙනවා.
ඇයි මේ හොඳම වැඩ කරන අයට හැම වෙලෙම කරදර වෙන්නේ කියලා. ලෝකේ හොඳ දේවල් කරනකොට බැනුම් අහන්න වෙන්නේ නැහැ. අර පළ ඇතිරුකටනේ ගල් ගහන්නේ කියලා කතාවක් තියෙන ජන විවාහය. ඉතින් හොඳ කරනකොට තමයි කරදර එන්නේ. ඉතින් ඒක අභියෝගයක් විදිහට සලකගෙන තව තවත් හොඳ කරන්න ඕනේ කියන එක තමයි මගේ නම් දැක්ම. අපේ හාමුදුරුවෝ ඒකට පිළිතුරක් ලබා දෙයි. මේකම සම්බන්ධ කරලා ඊළඟ ප්‍රශ්නෙත් අහන්න හාමුදුරනේ ඒක කෙටියෙන් උත්තර දෙන්න පුළුවන් වෙයි. අපේ මේක අහන්නට ඇත්තේ අපේ නෝන මහතුරු ටික එකතු වෙලා. මොකක්ද අහලා තියෙන්නේ ගෙදර ඇතුළට විවිධ සතුන් කැරපොත්තන් වැනි කුඹි සතුන් ඇතුළු වුණාම ඒ අය බේර ගන්නද දන්නේ වසල වර්ග තියන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක පාප කර්මයක්ද බුදුදහමට අනුව මේ පිළිබඳව විවරණයක් කරන්නයි කියලා සඳහන් කළා. ඒ නිසා ඒ පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා අපි ඔබ වහන්සේගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නය මේ කේන්දරනේ. ඔව් කේන්දර අඳහන් නැකත් අතර සම්බන්ධයක් තියෙනවද? ඔය මේ සබ්ජෙක්ට් එකේ එක එකට සම්බන්ධයි නේ. කේන්දරයි නැකතුයි ඒ අඳහනුයි ඒ සබ්ජෙක්ට් එකේ සම්බන්ධයි. මේ අපේ සබ්ජෙක්ට් එකට අදාළ නැහැ. ඒකයි වෙලා තියෙන ප්‍රශ්නේ මේකනේ. අපේක වෙන එකක් නෙමෙයි. සබ්බ දුක්ඛ නිස්සරණනේ. සියලු දුකින් නිදහස් වීමට යන විෂයට විතරක් ඒක සම්බන්ධයක් නැහැ. අරකේ සම්බන්ධයි. ඒ කියන්නේ ඒක මත නම් ඔබේ ජීවිතේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. එතකොට කේන්දර බලන්න වෙනවා. නැකත් හදන්න වෙනවා. ඒවයි පලාපලය සම්බන්ධයි ඒ විෂය. බුදුහාමුදුරුවන්ගේ මූලික මඟ පෙන්වීම උනේ ජරා ව්‍යාධි මරණ. ඒකට ජාතිත් එක්ක ජාති ජරා ව්‍යාධි මරණ කියන ප්‍රශ්න හතරට උත්තර හොයන්න. ඒ ප්‍රශ්න හතරට උත්තර හොයද්දී ඒ උත්තරේ කිව්වේ මේ తాවකාලික උත්තරයක් නෙමෙයි. මේ ප්‍රශ්න හතරට ආයේ මූණ නොදෙන්න උත්තරයක් හොයන්න. උප්පත්තිය නැති වෙන්න, තව කවදාවත් ලෙඩ නොවෙන්න, වයසට නොයන්න, නොමරි. ඒ කේන්දර වලින් එන උත්තර හොයන්නේ ඒව අඩු කරගන්න. නේ? ඒගොල්ලෝ කියනවා ඔයාට මෙන්න මේ ග්‍රහයා මේ විදියට පිහිටලා තියෙනවා. ඒ නිසා ඔයාගේ වම් කකුල ගැන පරිස්සම් වෙන්න. ඉතින් බුදුදහම කියන්නේ වම් කකුල ඇතුළු සියලු කකුල් අතපය ශරීරය කිසිදාක රෝගී නොවී ඉන්න නම් උප්පත්තිය නැති කරන්න. ජාතිය නැති කරන්න. මොකද ජාතිය උප්පත්තිය තියෙන තාක්කල් ජරා වයසට යෑමක් වෙනවා. දි รา යෑමක් වෙනවා. වයසට යන්න දිරන්න ව්‍යාධි ලෙඩ වෙනවා. ඒ ක්‍රියාවලිය අවසානය මරණයටපත් වෙනවා. ඒ නිසා මේවා ඔය වෛද්‍ය විද්‍යාව වගේම తాවකාලික උත්තර හොයාගත්ත ඒ කාලේ තිබිච්ච තව ක්‍රම. දැන් සමහරව ඉන්නවා වෛද්‍යවරු පතුරු ගහනවා කේන්දර කට්ටිය. මම කියන්නේ ඒගොල්ලොන්ගේ එකක් తాවකාලික උත්තරනේ. මේගොල්ලොන්ගේ එකක් తాවකාලික උත්තරේ ඒගොල්ලොන්ගේ එකක් තාවකාලික උත්තර. ඒගොල්ලොන්ට අමුතුවෙන් උඩපනින්න දෙයක් නැහැ. අපි තමයි හරිම විද්‍යාත්මකම උත්තරේ කියලා. ඉතින් විද්‍යාව කියන්නේ පරම සත්‍යයක් නේ. එහෙනම් ඉතින් අපිට ගහපු පළවෙනි වැක්සින් එකෙන් වැඩේ නවතින්න එපා කොරෝනා වලට. දැන් මේ කියන්නේ හතරක් ගන්න කියලා. ඒ නිසා මේ ලෞකික ලෝකයේ එක ප්‍රශ්න වලට එක විසඳුම් හොයනවා. නක්ෂත්‍ර ඒ ආදී විෂය පද්ධතිය ඇතුලේ තෙව්වේ ඒ උත්තර හොයපු එක ක්‍රමය. ඒ ක්‍රමය ඇතුලේ සියලු ප්‍රශ්න වලට උත්තර නැතුව ඇති. ඒ ක්‍රමය ඇතුලේ ඒගොල්ලොන්ට යම් දැනුමක් ඒගොල්ලෝ සම්පාදනය කරගෙන තියෙනවා. ඒ දැනුම ඇතුලේ ඒගොල්ලෝ යම් දේවල් විවරණය කරනවා, පිළිතුරු කියනවා. ඒවා ඉතින් සමහර ඒවා ඒගොල්ලොන්ට ඔප්පු කරලා පෙන්නන්න බෑ.
දැන් ඔය විද්‍යාත්මක උත්තර හොයන කට්ටියගේ තියෙන විශේෂත්වය ඒගොල්ලෝ කියනවා අපි මේක ඵලය පෙන්නුවා නම් අපි ඒ ඵලය ලැබිච්ච හේතු ටිකත් අපි හොයලා දෙනවා. හැබැයි කාටවත් ජීවිතේ අර ප්‍රශ්න හතරට පර්මනන්ට් උත්තරයක් හොයන්න බැරි වෙනවා. ස්ථිරසාර සදාතනික විසඳුමක් ගේන්න බැරි වෙලා තියෙන උපදින එක නවත්තා. ජරා ව්‍යාධි මරණ නවත්තා. ඒ නිසා ඒ විෂයන් වල අතන මම මේ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ. ඒ නිසා මට ඒක විවේචනය කරන්න ඒක හරි බොරුවක් ඔක මම දන්නවනේ. මම කේන්දර ගැන මම දන්නේ. මම දොස්තරලාගේ සබ්ජෙක්ට් එක දන්නේ. විද්‍යාඥයෙක්ගේ විෂය මම දන්නේ. හැබැයි ඕවා ගැන එකක් කියන්න පුළුවන්. ඕවයින් නිවන් දකින්න නම් බෑ. ස්ථිරවම නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් සසර ගමන නවත්තන්න නම් තියෙන ක්‍රමේ තමයි තථාගත ධර්මය. ඉතින් ඔය නැත්තම් මේ බල්බ් වලින් වැඩ ගන්නවනේ නේ කලවර වෙලාවට. ඉතින් ඒ වගේ එක සබ්ජෙක්ට් වලින් වැඩ ගන්නවනේ. ඒ එකකවත් එක විෂයකින් ලෞකික ජීවිතේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොයන්න යන්න එපා. හැබැයි නිවන වගේ උතුම් පරමාර්ථ ධර්මයකට ඔය වගේ తాවකාලික විසඳුම් හොයන්න යන එකේ කිසි තේරුමක් නැහැ. අද වෙලා තියෙන්නේ හැම විෂයක්ම බාල වෙලා වගේ මේ විෂයන් වලත් මොකක් හරි ඉස්සර තිබුණා නම් සාරයක් ඒක දැන් වෙළඳ පොළට ආවම ඒකේ තිබිච්ච ක්වොලිටි අඩු වෙලා තියෙනවා. බුදුදහම තුලටත් වෙන්න පුළුවන් ඕක කියලා ආනි සූත්‍රයකින් භාග්‍යවතුන් වහන්සේ වදාළ උන්වහන්සේගේ මුවින්ම වදාළ දේම අද sannivedanaya කරනවා කියන්න බෑනේ. ඒකේ කොටස් අඩු වෙලා ඇතිනේ. ඒකට කොටස් එකතු වෙලා ඇති. අර ආනි සූත්‍රය කියන්නේ මේක බෙර ගන්න මිනිස්සෙක් ඉන්නවා. එයාගේ බෙරේ මොකක් හරි සිතුරක් ඇවිල්ලා ඒක වහන්න ඇණයක් ගන්නවා. ඊළඟට ඒ પરම්පරාවෙන් ඒ බෙරේ ඊළඟ කට්ටියට යනකොට තව එකක් එනවා එතෙන්ටත් ඇණයක් ගන්නවා. අන්තිමට එහෙම ඒ බෙරේට ඇණ ගහලා પરම්පරා කීපයක් යනකොට බෙරේට ගහනකොට බෙර හඬ එන්නේ නැහැ. එන්නේ මොකද්ද? ඇණ හඬ. ඒ වගේ තමයි බුද්ධ ආගමට වෙන්නේ කවදාරි කියලා බුදුහාඳුරෝ දේශනා කළා තියෙනවා. ආනි සූත්‍රය. බෙර හඬ වෙනුවට ඇණ හඬ එනවා. ඉතින් හිතන්නකො බුදුදහමටත් එහෙම වෙනවා නම් එක එක්කෙනා තම තමන්ගේ ඇණ ගහලා මේ කේන්දර වලට මොනෝ වෙලා ඇද්ද කියලා. ඒවයි මොකක් හරි පෙර යුගවල තිබුණා නම් මොනවා හරි දෙයක් ඒව ඔක්කොම දැන් මං හිතන්නේ සර බහල වෙලා ඇති. තාමත් ඉතුරු විතුරුත් ඇති දන්නේ නැහැ. ඒ විශේෂ දන්නේ නැහැ කියන්නේ තියෙන්නේ. ඒක හැබැයි නිවන් දකින්න බෑ සාමාන්‍ය ප්‍රශ්න වලට. ඉතින් ඒ මොකක් හරි දෙයක් කරගන්න මේ කියන්නේ කේන්දරේ බලාගත්තයි කියලා අපාය යන්නේ නැහැ කවුරු. මුකුත් වෙන්නේ නැහැ. බලාගෙන හිත නරක කරන් ඉන්න පුළුවන්. අයියෝ තව අපලයක්. අපෝ ඉවරයි. එතරනේ නේද? එදා දවස් ඉඳලා එහෙමයි. ඊළඟට මේ අර ඒවට අදාළව ඒගොල්ලෝ ගුරුහරුකම් කියලා දෙනවානේ. සුර එහෙම දාන්න කියලා. යంత్ర මන්ත්‍ර දාන්න කියලා. එතකොට ඒවත් දානවා මිනිස්සු. අපි දකිනවා. ඊට පස්සේ යంత్ర දාගත්තු මිනිහා යంత్రය ආරක්ෂා කර ජීවත් වෙනවා. එංගන යంత్రයෙන් මිනිහා රැකෙනවට වඩා මිනිහා යంత్రේ රැකෙනවා. කණ්ඩ බෑ කියනවා, අරේ යන්න බෑ කියනවා. මේ යන්න මොකද කියලා හුවා යంత్రේ දාලා මල ගෙදර යන්න බෑ කියනවා. එතකොට යාට ජීවිතේම වැඩක් විදියට ඉදලා තියෙන යంత్రේ රකින්න. හැබැයි යంత్రයෙන් යා රැකෙන විදිය යාට තේරුම් ගන්නත් බෑ, ඒක විස්තර කරගන්නත් බෑ. අපිට තේරෙන්නෙත් නෑ කොහොමද රැකෙන්නේ කියලා. එකක් තේරෙනවා මිනිහා යంత్రේ රකින්නවා. ඒ නිසා ඕවයි ගියොත් ඉවරයක් නෑ. හොඳේ. ඕවයි ගියොත් ඉවරයක් නෑ. හොඳම දේ තමයි බෞද්ධයෙකු තමන්ගේ ජීවිතය කියන්නේ මොකක්ද? අටලෝ දහමනේ. ලාභ එනවා, අලාභ එනවා, යස එනවා, අයස එනවා, නිന്ദා එනවා, ප්‍රශංසා එනවා, සැප එනවා, දුක එනවා. කේන්දර කොහොම බැලුවත් ඔයාටෙන් එකක් මිසක එනවා කියන්න වෙන එකක් ඒගොල්ලොන්ට නැත. ඔයාට තමයිනේ. ඔයාට තමයි ඔය ගොඩක් අය කියලා තියෙනවා තනසුරුති කාලෙට නැති වෙනවලු නේ දේව. නැති වෙන්න නම් තියෙන්න බෑ. ඒ කියන්නේ ලැබෙනවා ඇති ඒ කාලේ. නැති වෙන්න තියෙන මිනිහෙකුටනේ නැති වෙන්නේ. ඒකමම කියනවා සෙනසුරු කාලෙට ගෙයකුත් හදන්න පටන් ගන්නවා කියලා. ගෙවල් හදන්න පටන් ගන්නවද හිඟන කාලේ?
ඒකෙන්ම අදහස තමයි ලැබෙනවා ලැබෙනේව නැති. ලැබෙනේව නැති වෙනවා කියන එකනේ. ලාභෝ අලාභෝ කියන්නේ. ඒ නිසා ධර්මයේ තේරුම් අරන් ජීවත් වෙන්න. ඒක පළවෙනි ප්‍රශ්නේ. අතව මොනවද සයනන්ත? කරපොත්තෝ ඒ වගේ සත්‍යින් මේ ලෝකෙකින් මං හිතන්නේ ලෝකෙ විනාශ වෙනකම්ම කරපොත්තු ඉඳීවි. නේ කරපොත්තෝ කියන්නේ මේ එක පරම්පරාවකට ජීවය දීලා මිය යන සත්ව කොට්ටාසයන්නේ. පරපුරකට ජීවය දීලා ඒගොල්ලොන්ගේ බීජ තැම්පත් කරලා දාලා ඒගොල්ලෝ මිය යනවලු ඒ පරිසරයේ ආපු ගමන් ඒ සත්තු හැදෙනවලු නේ. ඉතින් බුදුදහමට අනුව කියන්නේ ඒ තැන් පිරිසිදුව තියාගන්න. එහෙම නැතුව ඉපදුනාට පස්සේ මරන්න කියලා බුද්ධාගම කියන්නේ. ඒ ඔබ කියයි හරි කරදරයි සායනාන්ත කියලා. මන් දන්නේ නැහැ මේක. බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඉපදුනාට පස්සේ මරන්න එපා. ඒක ඔබම කියන්න ගියොත් එහෙම ගර්භාසින්න ළමයිත් මරන්න කියයිනේ. ආර වැඩේ සායනාන්ත දරුවෝ එනවා උපදිනවා අපි මේ ලිංගික කටයුතු කරාම දැන් අපි කියන්නද මරන්න? එතකොට තමන්ට දරුවෝ උපද්ද ගන්න ඕනේ නැත්තම් තමන් දරුවෝ නොඉපදෙන්න පරිස්සම් කරගන්න. ඉපදුනාට පස්සේ මරන්න. කරපොත්ත වේවා මදුරුව වේවා වෙනත් ප්‍රාණීන් වේවානේ. කොයි සතෙක්වත් ඉපදුනාට පස්සේ මරන්න කියලා බුද්ධ ආගම අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒකට බේත් කිව්වත් පොල්ලකින් ගැහුවත් මොකක් කරත් අපේක්ෂාව දැන් මෙහි තියනවාද එimhe මේ ඒ කියන්නේ කරපොත්ත එන්නේ නැති බේත්. ඒ කියන්නේ එන්නේ නැහැ කියන්නේ ආපහු ජීවතුන් අතරට එන්නේ නැහැ කියලාද කියන්නේ? ඈ මිසින්. මැරෙනව නෙමෙයි. යනවා යන්න. එහෙනම් හොඳයි. ඒකේ වැරද්දක් නැහැ. කියන්නේ ඒ කියන්නේ මැරෙනව නෙමෙයි නම් මිසින් වෙනවා කියන්නේ කැරකිලා වැටිලා ඔය හැරි මැරලා මිසින් වෙන එකක් නම් එතකොට ඒ ප්‍රාණඝාතයට තමයි අපි දැනගෙන කරන්නේ වැඩි. නේද? මම දන්නේ නැහැ ඒක නැතුව අර සමහර ඒවා තිබුණා දැන් අපි ගින්දරක් දැක්කොත් අපි ඒක ළඟට යන්නේ නේද? ගින්දරක් දැක්කොත් අපි ළඟට යන්නේ. ඒ වගේ සත්තුන්ටත් එහෙම තියනවා නම් සතා විකර්ෂණය වෙනනේ. සතා විකර්ෂණය වෙලා එයා පැනලා යනවා. ඒ හරියට එන්නේ නැහැ. ඔව් එහෙම තියනවා නම් ඒ වයින් පාපයක් අකුසලයක් වෙන්නේ නැහැ. ඉතින් නැත්තම් ඉතින් කුඩා හෝ අකුසලයක් වෙනවනේ. කුසලේ ප්‍රමාණය වෙනස්. බුදුවරයෙක් මේ ලේ හෙල්ලුවොත් වෙන අකුසල නෙවෙයිනේ. මදුරුවෙක් කරපොත් එක් මරුවම වෙනස්. හැබැයි අකුසලයක් වෙනවා. පුදුමාන් තරම් ගෙවල් දොරවල් පිරිසිදුව තෙතමනේ අඩුවෙන් නේ වියලිව තියාගන්න, පවිත්‍රව තියාගන්න. එතකොට ගොඩක් අඩු වෙනවා. ගොඩක් අඩු වෙනවා. ඒ අවස්ථාව නිතක තමයි මෛත්‍රිය දියුණු කරන්නේ. ඔය ගොඩාක් ප්‍රශ්න වලට ඒක උත්තරය. විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මෛත්‍රිය දියුණු කරන කෙනාට ඒ වගේ විවිධ සත්ව කොට්ටාස වලින් වෙන හිංසනය අඩුයි. කරදර අඩු කරගන්න. ඒක තමයි ඒකට කියන්න තියෙන්නේ ඊළඟට. හොඳ අයට මේ තරම් කරදර. ඇත්ත වශයෙන්ම ඉතින් දේවදත්ත හාමුදුරුවන්ගේ ගාවට චින්චමානමිකාව ගියේ නෑ නේ. බුදුහාමුදුරුවෝ ගාවට තමයි. ඉතින් බලන්න බුදුහාමුදුරුවෝ තරම් හොඳ උත්තමෙක් නේද? පහළ වුණාද මේ විශ්වයේ? ඒ නැටි බුදුහන්ටත් කරදර නැහැ. අපි කවුදනේ? අපි කරලා තියෙන ඒවා හැටියට අපිට වෙන කරදර මදි තව. නේ? බුදුහාමුදුරුවෝ රහසින්වත් පවු නොකරපු උත්තමෙක් නේ. ඒ උත්තමයාට කරදර කෙරුවා. නින්දා අපහාස, අහිමි වීම, ලෙඩ දුක්, වයසට යෑම ඔක්කොම තිබුණා. අර මඩ වතුරක් බොන්න උනේ නේ. අන්තිම කාලේ ලෝහිත පක්කන්දිකා කියලා දරුණු රෝග හැදුණා. පිටිම්මේ අකිලාහි නන්දක පිටිම්මේ අකිලාහි නන්දක මගේ පිට රිදෙනවා. කොන්දේ අමාරුවක් තිබුණා. හිසේ රුදාවක් තිබුණා. කරදර තිබුණා. සමහර නගරවලට උන්වහන්සේ වඩිනවා කියලා ආරංචි වුණා. කලින් උන්වහන්සේ එනවා කියන ආරංචියට වෙනත් ආගමික කණ්ඩායම් වල අය පිරිමි එහෙම යවන්න එපා. පිරිමි හමු වුණොත් ඔක්කොම කාන්තාව වැඳපුව වෙනවා කියලා බුදුහන්ට නිඳා කර කාන්තාවන්ට අඬ ගහ කෑ ගහ කිව්වලු මේ බනහන්න යවන්න.
අවමන් කරා. ඔය කිසිම ශාස්ත්‍රූවරයෙකුට බුදුරජාණන් වහන්සේටනේ යේසුතුමන්ට ඔය කිසිම ශාස්ත්‍රූවරයෙකුට ඉන්නකම් හොඳ නෙමෙයිනේ අහන්න ලැබිලා තියෙන්නේ. ඉන්නකම් හිංසා තමයි තිබිලා තියෙන්නේ. කරදර තමයි තිබිලා. මේ ලෝකෙට හොඳක් කියලා දෙන කෙනාට එහෙම ලේසියෙන් ඉන්න බෑ. චාටු බස් දොඩන අයට බේරිලා යන්න පුළුවන්. ඇත්ත කියලා දෙන අයට ඉන්න බෑ. ලෝකේ සත්‍ය කියලා දීපු ලෞතර බුදුහාමුදුරුවන්ට ගොඩාක් කරදර තියෙන්නේ. ඒවා පොත්පත්වල සටහන් වෙලා තියෙනවට වඩා කරදර තියෙන්නේ නැති කියලා මං හිතනවා. කරදර නැති වෙන්න බෑ. දැන් අපි මේ සේනාසනේ පටන් ගත්තට පස්සේ කොච්චර පන්සලට කරදර තියෙනවද? මෙතන දේවල් සද්ද ඇහුණත් පොලිසියෙන් එනවා. පටන් ගත්ත දවසේ ඉඳලා කරදර නේද? ඉතින් අපි බයෙන් නේ. එහෙම තමයි. ඒ කියන්නේ හොඳ වැඩවලට කරදර හොඳ වැඩ කරන අයට කරදර ඒම කියන එක මේ ජීවිතයේ කොටසක් ලෙස සලකන්න. හොඳ වැඩ කරන අයට එන්න ඕන හොඳ විපාක විතරක් කියනවනම් අපි සංසාරේ අමතක කරලා. එතකොට සංසාරේ කරපුවා ඔක්කොම අපිට අද කරන දේවල් වලින් වහන්න බෑ. ඇයි මුගලන් හඳුරු කුටි කාලා පිරිනුවක් බෑ. කොච්චර ඒ භවයේදී හොඳ වැඩ කරපු උත්තමෙන්ද? හැබැයි කලින් අම්මට ගහලා තාත්තට ගහලා තියෙනවා අන්ධ දෙන්නෙකුට. රහත් වෙලා පිරිනුවම් පානි කුටි කාලා. ඉතින් චින්චමානවිකාවගේ ඒ අපහාසය එන්නේ එහෙමයි. උන්වහන්සේ පෙර භවයක පස්සේ බුදුහාමුදුරු කෙනෙකුට හෝ රහතන් වහන්සේ කෙනෙකුට කාමභෝගී භික්ෂුවක් කියලා නිඳා කළා. බෝධිසත්ව. ඔය රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි කාමභෝගී කියලා අවමන් කළේ. ඒක ආව චින්චමානවිකාවගේ. ඉතින් සමහර කරදර තියෙනවා අපිට සංසාර කර්ම විපාක විදියටත් එන්නේ. සමහර කරදර තියෙනවා පාරිසරික හේතු මත එනවනේ. දැන් අපි මේ ඉන්නවා. මේ වෙලාවේ ජිසින් එකක් හරි හමන් එකක් ආවොත් නේ 12.0 ගානක වගේ එකක් ආවොත්. ඉතින් මේ අනේ බණ අහපු අයට ජිසින් ආවද? ජිසින් නෙමෙයි ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. හරි හමන් එකක් මේ වෙලාවේ ආවොත්. ඒක මේ අපි මේ හොඳ වැඩ කරයි කියලා මේ රටේ මේ දීර්ඝ කාලයක් තිස්සේ ප්ලේට් එහෙම වෙච්ච සැකසෙනකොට එහෙම වෙනවා. ඉතින් ඒක භූගෝලීය වෙනස්කම්. මොකද කරන්නේ? වට මූණ දෙන්න ඕනනේ. අධික දැන් ඔන්න අපි රස්නේ කාලේ ඉඳලා සීත කාලෙට අපි මාරු වෙමි. දැන් මොන විවිධ ලෙඩ. කොළේ කැක්කුම් එනවා. හරි නිදිමතයි. දවස අමාරුයි ඇඟ රිදෙනවානේ. ඒ පාරිසරික ප්‍රශ්න. මේ කොච්චර දාන දුන්නා, සිල් ගත්තා, බෝධි පූජා තියුවා කියලා මේ කාලගුණය වෙනස් වෙනකොට දරාගෙන ඉන්න පුළුවන් අපේ ඇඟවල. නේ? අනිත් එක අපි මේ ඩියුටි කාලේ ඉඳලා මේ ලංකාවේ කාස්ටක අවුවට පුරුදු වෙච්ච ඇඟවල මේක මාස 3න් 3ට චේන්ජ් වෙනවා. මේකට අද මෙහෙම ඔළුව ගහන් ඉන්න එක සන්තෝෂයි. අපි අවුරුදු 20 පැනලා මෙහෙ ඇවිල්ලා. ඒ නිසා මේ ජීවිතය කියන එකේ හොඳ නරක ඔක්කොම එනවා අච්චරයි. ඇයි අපි පින් කරන්න ඕන? කුසල් කරන්න ඕන. මේකෙන් ගැලවෙන්න. මේකෙන් අපි ගැලවෙන්නේ නැහැ. නැත්තම් ආයෙ උපදිනොත් ආයෙත් හොඳයි නරක. ආයෙත් ලාභය ලාභ. ආයෙත් නින්දායි ප්‍රශංසා. ඒ වෙනුවට බුදුදහම යෝජනා මේකෙන් ගැලවෙන්නම වැඩ කරන්න. නේ? හා. මම හිතන ප්‍රමාණවත් හිතයි නේද? මම හිතන්නේ මතක වස්ත්‍ර පූජාව කියන එක ඒකේ අර්ථය කියන එක මතක වස්ත්‍රයක් පූජා කරන එක මම හිතන්නේ බිම්බිසාර රජුරුවන්ගේ ඒ සිදුවීමෙන්ම තමයි ආරම්භ වෙන්නේ. මොකද අර ඥාතීන් සතුටින් ඉන්නව දැක්කනේ පින් දුන්න දවසේ. හැබැයි නිර්වස්ත්‍ර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා රෙදි වස්ත්‍ර පූජාවකුත් කරලා පින් දෙන්න කියලා. එතකොට අවසාන වශයෙන් යා ඉන්නේ දැක්කේ සතුටින් ඉන්නවා. ඇඳුම් සහිත. එතකොට මම හිතනවා අපේ සංස්කෘතියට මේ වස්ත්‍ර පූජාව කියන එක ඒකත් එකතු වෙන්නේ නැත්තේ ඔය කතාවෙම කොටසක් ලෙස. ඒ නිසා අපි දානයක් දෙනකොට 7 දවස් 3 මාසේ දානයක් දෙනකොට ඔය අෂ්ට පරිස්කාරවල වස්ත්‍ර තියෙනවනේ ඒවා පූජා කරන්නේ. එහෙම නැත්තම් ආන්දන කඩයක් හරි
පූජා කරලා ඒ කටයුතු කරන්නේ වස්ත්‍ර පූජාවකුත් කරනවා මේ විශේෂයෙන්ම මළගිය නෑයන්ට පින් දෙන වෙලාව. විශේෂයෙන් මේ චාරිත්‍රය අඩුම අපි පාංශුකූලය දෙතිනේ. පාංශුකූලය කියලා කියන්නේ අවසන් කටයුතු සිද්ධ කරද්දී වස්ත්‍රය පූජා. ඒක කරන්නේ අර මියගිය නෑයට පින වගේම අඳින්න වස්ත්‍රත් ලැබේවා කියන. ඒ ප්‍රාර්ථනාව. ඒක මොකද ඒකට අදාළ අර මේ බිම්බිසාර රජුරුවන්ගේ නෑදෑයින්ගේ කතාව බලපාලා. වස්ත්‍ර දුන්නම වස්ත්‍ර ලැබෙනවනේ. දෙන දේ ලැබෙනවා කියන එකනේ බුදුදහමේ උගන්වන දේ. අපි දෙනවා අපි දුන්නම අපිට ඒව ලැබෙනවා කියන. ඒ නිසා ඒවා අපි කරන දේවල් අපේ සංස්කෘතියේ තියෙන දේවල්. ඒව කරා කියලා කිසි වැරද්දක් වෙන දේවල් නෙමෙයි. ළමයෙකුට කියලා දෙන්න ඕන නම් කියලා දෙන්න ඕන අර. අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ බිම්බිසාර රජුරුව කියලා රජතුමෙක් හිටියා. එතුමා පන්සල පූජා කරා. වේළුවනාරාමේ දාරයා හීනයක් දැක්කා. ඒ හීනේ දැක්කේ මිය ගියපු අය. ඒගොල්ලෝට පින් දෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින් දුන්න දවසෙත් හීනෙන් දැක්කා. සතුටින් ඉන්නවා. හැබැයි ඇඟේ ඇඳුම් තිබුණේ නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කළා වස්ත්‍ර පූජාවකුත් කළා අය පින් දෙන්න. ඉතින් වස්ත්‍ර පූජාව කළා පින් දුන්නාම ඒගොල්ලෝ බොහොම සතුටු වෙලා ආශිර්වාදත් කළා කියලා තියෙනවා. ඒක තමයි පොඩි දරුවෙකුට කියලා දෙන්න නම් මේ කාරණාව අහන්නේ ඒක තේරුම් ගන්න. එදා ඉඳලා අද දක්වා අපේ සංස්කෘතියේ මැරිච්ච කෙනෙක් වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක් කිරීම අපි සිද්ධ කරනවා. ඒක අපේ මියගිය කෙනාට අපි කරන අනුග්‍රහයක්. මම හිතනවා ප්‍රමාණවත් පැයකුයි විනාඩි 20ක් අපි මේ සාකච්ඡාව සිද්ධ කළා. ඔයත් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම හොඳින් මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා. අහන්න දිමුතු මහත්තයාගේ ප්‍රශ්න. ඒකත් අහන්න. මුට්ටුඩි වෙලාවක් දෙනවා තමයි. එහෙමයි. ඔව්. මේ සුක්ටි වෙනස් ප්‍රශ්නයක් අහන්න එහෙමයි. මෙහි හිටියට ජපානයේ හිටියට මේ විතරම ලංකාව ගැන තමයි කල්පනා කරගෙන ඉන්නේ. ලංකාවේ සම්බන්ධ වෙන විතරම කියන දෙයක් තමයි මේ දේශපාලඥයන් සමග දැඩි වෛරකින් සිටින ලංකාවේ ජනතාව වර්තමාන තත්ත්වය. කටේ කියන එක තමයි 225ම මරන්න ඕන කියන එක. මම මේ යම් හේකින් විදාසෙන් පස්සේ මෙතෙක් හිටපු පාලකයන් ජනතාව සියලු දෙනාම රැවට්ටුවා. ඇත්තටම ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න බැරි කමකුත් නැහැ. අතීතයේදී දුටුගැමුණු රජුගේ සොලින්ගෙන් රට බේරගන්න එතුමා බුද්ධ ශාසනයත් රට වෙනුවත් කියලා යහපත් චේතනාවෙන් යුක්තව සටන් කරලා විරුද්ධවාදීන් මුලින් උපුටා දමලා රට බේරගත්තා. යම් මේකින් දකුණේ ඒ වගේ පිරිසක් ඇති වෙලා ආයුධ අතට අරගෙන ඇත්තටම ඒ වගේ ඝාතනය කරොත් දේශපාලඥයන් ඒක යහපත් චේතනාවෙන් කරන හින්දා එතන කුසලයක්ද අකුසලයක්ද එහෙම නැත්නම් මේ දැන් ඉන්න මුට්ට දේශපාලඥයන්ට සහ ජනතාවට මේ ඔබ වහන්සේ මේ රට දැන් ගැළවිලා තියෙන තත්ත්වයෙන් බේර ගන්නට ධර්මානුකූලව දෙන උපදේශ කුමක්ද? මම උපදේශ නම් දෙන්නේ අර ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. උපදේශ දෙන්න ඕන උපදේශ ආන දේශපාලකයෝ හෝ ජනතාවක් ඉන්නවනේ නේද? ඒ නිසා මේ ඒ උපදේශ පැත්තකින් කියමු. මේ ප්‍රශ්නේ වැදගත්. මොකක්ද? මිනිස්සු කිව්වොත් මෙහෙම. දුටුගැමුණු රජුරෝ රටත් ජාතියත් බුද්ධ ශාසනයත් බේර ගන්නවා කියන චේතනාවෙන් එලාර සමග යුද වැදුනා. ඒකේ චේතනාව හොඳ එකක්. ඒ වගේම අපිටත් මේ 225 එවැනි හොඳ චේතනාවකින් මරලා හරි මේ රට බේර ගන්න ඕනෑය කියලා ජනතාව කියනවාය කියලා දිමුතු මහත්තයා කියනවා. හරිද? දිමුතු මහත්තයාට ඇයිලා තිනේ එහෙම? නැත්නම් දිමුතු මහත්තයා කතා කරනකොට කියනවා පන්සලේදී කියන්නේ නැහැ. නමුත් කලිතන් වල කියනවානේ. හරි. එතකොට ලංකාවේ නෑ එහෙම. හරි. මෙහි අයත් නෙමෙයි. බරපතල වැඩි ඔව් කාරණේ එහෙනම් ටිකක් සංකීර්ණයි. මෙහි අය කියන එකකුත් නෙමෙයි. මෙහි අය කියනවා නම් මම ඉස්සෙල්ලම කියනවා මෙහි එහෙනම් ඔය වීසා එහෙම අවලංගු කරලා ලංකාවට යන්න ලංකාව හදන්න කියලා. නේද? මෙහි ඉඳන් රට පෙන්නලා වැඩක් නෑනේ Facebook වල. ඒව නිකන් කතන්දරනේ. ඒ නිසා ඉස්සෙල්ලම මේ වීරය ඔක්කොම ලංකාවට යන්න. ගිහිල්ලා ලංකාව බේරා ගැනීමේ මහා ව්‍යාපෘතියට සම්බන්ධ. දැන් ලංකාවේ අය තමයි කියන්නේ. මෙහෙම.
ඇත්තම කාරණේ දුටුගැමුණු රජුරවන්ටත් පව් පිරෙන්නේ නැද්ද? පව් පිරෙනවා. එතුමා නියත වශයෙන්ම සතර අපායට වැටෙන්න තිබුණ බුදුවරයෙක්ගේ ඇඟේ ලේ හෙල්ලුවා නේ. රහතන් වහන්සේ කෙනෙක් මැරුවා. අම්මා මැරුවා නම් තාත්තා මැරුවා. එතුමා ආනන්තරීය පාප කර්ම කළේ නෑ යුද්ධෙදි. හැබැයි එතුමාගේ අතින් ඝාතන සිද්ධ වුණා. ඝාතන සිද්ධ වුණා. එතුමා සඳහනක් කළා ඒක යහපත් චේතනාවෙන් කරනවා. යහපත් චේතනාවෙන් වුණත් මරන්න බෑනේ ද්වේෂය නැතුව. ද්වේෂය නැතුව කවුරුත් මරන්න පුළුවන්. මණ්ඩක් නැහැ කොහොමද ඒක කරන්නේ කියලා මේ බුදුහාමුදුරුවන්ට ආදරේ කියලා කවුරුක්වත් මරන්න බෑනේ. එහෙම මරන්න බෑ. ඒ නිසා ද්වේෂ මූලිකව කරපු කර්මයක් නම් ඒකේ විපාකය එනවා. හැබැයි දුටුගැමුණු රජුරෝ ඉපදුනා කියලා කියන්නේ දිව්‍ය ලෝකෙනේ. එහෙමනේ වංශ කතාවල තියෙන්නේ. ඉතින් දිව්‍ය ලෝකෙ ඉපදිච්ච නිසා එතුමා ආපහු මනුස්ස භවයකට එන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පුතුණුවන් විදියට. මගේ මතක විදියට පුතුණුවන් විදියට. එහෙම වුණොත් අර පව විපාක දෙන්න අවස්ථාව අඩු වෙලා. නැත්තම් එතුමාට පවක් අකුසලයක් නැහැ කියලා කියන්නේ කොහොමද? එතුමා ඝාතනයක් කළා. තියෙන. අකුසලයක් තියෙන. විපාකයක් තියෙන. 225 මැරුවා කර්ම විපාකයක් තියෙනවා. කර්ම විපාකයක් එනවද කියලා අහුවත් කර්ම විපාකයක් එනවා. මේ මරණ අයට සැලසුම් කරන අය ඒ සඳහා උදව් කරනකොට උනන්දු කරනකොට ඒ හැමෝටම එනවා. අත වශයෙන්ම කිව්වොත් මම අද කියනවා ඔය 225 මරුණට ලංකාවට හරියන්නේ නැහැ කියලා. එහෙනම් 2,25,00,000ම මැරෙන්න ඕන. මොකද තව 225ක් මේගොල්ලෝ හිටියොත් බිහි කරගන්න ওই જાතිය. මේ යහපත් ජනතාවක් නැති රටක යහපත් පාලකයෝ හැදෙයිද මේ සම්මුති ලෝකෙ? වෙයිදනේ. තෝරු කතා. ඒවා නිකන් අර කවුරු හරි මරුවා ප්‍රඥා විසඳ දෙනවා කියලා හිතන දේවල් නේ. වෙන්නේ අනිත් එක ඔය 225ම මරන්න ඕන මිනිස්සු කියලා මම නම් හිතන්නේ නැහැ. ඒගොල්ලෝ වැරදි කරලා තියෙනම් උසාවි ගෙනිහිල්ලා යුක්තිසහගත පාලනයක් හදාගෙන ආණ්ඩු වෙනස් කරගෙන යුක්තිසහගත උසාවියක් අධිකරණයක් හදාගෙන ඒ මිනිස්සුන්ට දඬුවම් හම්බෙන්න. වැරදි කළා කියන. ඒක 225 දෙනාම මරන්න ඕන කියලා හිතනකොට නේ. මන් දන්නේ. ඒකත් මරන්න මිනිස්සුන්ට බෑ කියලා තමයි මම හිතන්නේ. ඔබතුමා කොච්චර ලොකු වැරද්දක් කරත් මට පුළුවන් ද ඔබතුමා මරන්න? බෑ. ධර්මයට අනුව බෑ, නීතියට අනුව බෑ. එහෙනම් ඔබතුමා කරපු වැරද්ද විනිශ්චය කරලා ඔබතුමාට දඬුවම් දෙන්න මේ ලෞකික නීතියේ තනක් තියෙනවා. මෙහෙනම් එල්ලනවද කොහෙද නේ? එල්ලනවද විදුලි පුටුවද? මේ රටේ මහත්තයා නිකන් විදුලි පුටුවක්. ඒ වගේ එකක් තියෙනවා. ඒ මං හිතන්නේ මහජනයා විසින් තවදුරටත් කවදාවත් යථාර්ථයක් වෙයි කියලා මේ කවුරුවත් මරලා තව කෙනෙක් ආවා කියලා එහෙම වෙනස් වෙන්නේ නැහැ. එයා නිකන් වෛරී සිතුවිලි වෛරයාවන් කියන්නේ. ඔය මිනිස්සු කියන තරමට මැරුවා නම් එහෙම කනත්තවල් මදි බලදා. එච්චරට මිනිස්සු කටින් මරනවා. අර කටින් පව් පුරව ගන්නවා විතරයි ප්‍රැක්ටිකලි ඇත්තට මුකුත් කරන්නේ නැහැ ඔය ගොඩක් අය. ඒ අකුසල වෛරෙන් කපන්න කොටන්න මරන්න කියෝ ඉන්නවා. හැබැයි ආපහු ඡන්දයක් ආවම හරි මිනිහට ඡන්ද දෙන්නේ නැතුව නිකම් බොරු කතා පෝස්ට් දාගෙන දඟලගෙන ඉඳලා ආපහු අර තක්කඩියොමවත් කරගන්නවා. ඡන්ද කිට්ටු කරලා 10,000 ගානේ බෙදන්න විතරයි ඕනේ. නිකම් බොරුවට වෛර වපුරනවා. ඒ නිසා මම විශ්වාස කරන්නේ ඔය කාරණා කවදාවත් එහෙම 225 මරන්න කවුරුත් එන්නේ නැහැ. ඒ යුගය ඉවරයි. එහෙම අවස්ථා දෙකක් ලංකාවේ උත්සාහයන් දැරුවා. එහෙම සන්නද්ධ අරගල වලින් ලංකාව වෙනස් කරන්න. ඒවා ලංකාව වගේ රටවල් වල ප්‍රායෝගික නැහැ. ලෝකේ කොහෙවත් කවුරුත් මරලා බලය ලබා ගැනීම ඒක
මං හිතන්නේ යහපත් සාර්ථක ක්‍රමයක්. ඒක නිවැරදි ක්‍රමයක් කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා. බුදුදහමට අනුව ඉතින් මම කොහොමද විශ්වාස කරන්නේ? ඒක පවක් අකුසලයක් කියන්න පුළුවන් කවුරු මරුවා. මරණ කෙනා අන්තිම නරකම මිනිහෙක් වුණත් එයා මරුවත් පවක් අකුසලයක් කරනවා. දැන් අපෙන් ඇහුවොත් ප්‍රභාකරන් මරුණම පින් සිද්ධ වෙනවද කියලා? නෑ. ප්‍රභාකරන් මරුණම පවක් වෙනවා. පාපේනේ. පාපයට අදාළ වෙන්නේ යාට පණ තියෙන එකනේ. මරන්න චේතනාවක් පහළ වෙන එක. ඒ චේතනාව මත පදනම් වෙලා උපායන් යොදන්න පටන් ගන්න එක. ඒ උපාය සාර්ථක වෙන එක. ඒ උපාය නිසා එයා මැරෙන එක. ඒ කරුණු ටික සම්පූර්ණයි නම් 225 මරද්දිත් පව් සිද්ධ වෙනවා. එලාර රජුරුව මරද්දි දුටුගැමුණු රජුරුවන්ට ඒ ටික නම් සම්පූර්ණ වෙනවා. එතුමටත් පව් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ලෞකික ප්‍රශ්නයි බුද්ධ ආගමයි පටල ගන්න හොඳ නැහැ. මාත් තරුණ කාලේ ඕව පටලපු අවස්ථා තියෙනවා. දැන් මේ මෝඩකම් කරන්නේ. අවුරුදු 18 19 දී නම් මාත් ආවා ප්‍රශ්න නෙමෙයි කියලා හිතපු කාල තියෙනවා. හැබැයි දැන් දන්නවනේ අකුසලේ මොකක්ද කියලා. බුදුදහමයි අපේ ලෞකික පැවැත්මයි එහෙම පටලන්න බෑ. හැබැයි කියන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් බුදුහාමුදුරු කෙනෙක් අම්මා තාත්තා එහෙම උත්තමයෙක් මරුවේ නැතොත් වෙන පින් කුසල් කරගෙන ඒක අර මේ විපාකය බේර ගන්න පුළුවන්. හැබැයි අර වගේ අය ඒ අතරේ මරුණොත් අපේ අතින් නියත වශයෙන්ම පළවෙනි භවයම දුගතියට යනවා. ඒ හින්දා ඒක මේ හරිම දුක්ඛිත අත්දැකීම් විඳින්න වෙන දෙයක්. කවුරු ඝාතනය කළත් හොඳම දේ කරුණාවෙන් මෛත්‍රියෙන් ඉන්න සිහිනුවණින් තීන්දුව ගන්න ඕන වෙලාවට තීන්දුව ගන්න. සිහිනුවණින් බුද්ධිමත්ව තීන්දුව ගත යුතු වෙලාවට තීන්දුව ගන්න. ඒක තමයි රටේ ජනතාවක් විදියට කළ යුත්තේ. රටේ ජනතාවට වැරදිලා නම් වැරදිලා තියෙන්නේ. රටේ ජනතාවගේ බුද්ධියේ ප්‍රශ්නයක් තියෙනවා. හිතන මතන විදියේ ප්‍රශ්නයක්. හරියට හිතන්න හරියට දේවල් දකින්න පටන් ගත්තොත් අපේ රට වෙනස් වෙනවා. අපිත් වෙනස් වෙන්න ඕනේ. ආමුදුරලා වෙනස් වෙන්න ඕනේ. පූජකතුමන්ලා වෙනස් වෙන්න ඕනේ. දේශපාලකයෝ වෙනස් වෙන්න ඕනේ. කවුරුත් වෙනස් වෙන්න. 225 බ්‍රහ්ම ලෝකෙන් ආවේ නෑ. ආවේ අපි අතට. එහෙනම් ඒ කොටසත් හොඳට මතක ඒක ධර්ම ප්‍රශ්නයක් තමයි. වැරද්දක් නෑ. දිමුතු මහත්තයාගේ ප්‍රශ්නේ. හොඳයි. එහෙනම් තෙරුවන් සරණයි. ඕම පිං අද පිං අනුමෝදන් කිරීම රාශියක් තියෙනවා. අපි පළමු පිං අනුමෝදන් කිරීම සිද්ධ කරන්නේ අද දහවල දාණය පූජා කරපු අපේ ඉන්දික රණසිංහ මැතිතුමා, හිතෝමි ෆුකුදා මැතිණිය, මාරින් ෆුකුදා දුවණිය, ටයිගා ෆුකුදා පුතුණුවන් අද පින්කමට ප්‍රධාන දායකත්වයක් අරගෙන කටයුතු කළා. අභාවයටපත් සීලවති අබේවාදන මාතාවට පින්පෙත් අනුමෝදන් කරන්නට, ඒ වගේම අපේ පුණ්‍ය පද්මසිරි රණවක පියාණන්ටත්, ඒ වගේම ශාන්තිලතා මාතාවටත් පින්පිරිස අපේ සේනාසනේ දායක මහත්මයෙක් වන අපේ සදහවත් තුෂාර රණවක මහත්මයා විසින් දායකත්වයේ ගත්තා. ඒ වගේම සිසෝකා පළාතේ පදිංචිව ඉන්න ඔත්සුකා අචිනි මංජුලා මහත්මිනිය දායකත්වයේ ගන්නවා. සුජීවත්ව සිටින ආදරණීය අම්මා මහේශ්වරි මාතාවට සෙත්පතලා, පෙරුමල් පියාණන්ට පිම්පිනිස, ඒ වගේම යොෂිදා මහත්මයාට, ඕෂදා කීකු ඒ මහත්මියට පින් අනුමෝදන් කරන්නට. ඊට අමතරව අපේ අම්පි මොහොට්ටි මහත්මයා අද පින්කමට දායකත්වයේ ගන්නවා. ඒ වගේම අපේ දිමුතු දුෂ්මන්ත මහත්මයා අම්මා තාත්තා ඇතුළු ජීවන ගමනේ උදව් වුණු පරගස්තට සුදම්මනායක හම්දුර ඇතුළු ගුරුදෙව්වරුන්ට ආශිර්වාද කරලා මේ පින්කමට දායකත්වය අරගෙන අෂ්ට පරිස්කාර සෙසු පරිස්කාර පූජා කිරීම සිද්ධ කරනවා. ඉතින් අද දවස පුරාම අපි ගොඩාක් පින් සිද්ධ කරගත්තා. වස් කාලේ අපේ අදිත් මහත්මයා ඉල්ලා සිටියා සිල් වැඩසටහනක් කරොත් හොඳයි නේද කියලා. අපි පොසොන් පෝය වැඩසටහනෙන් පස්සේ සිල් වැඩසටහනක් කරේ නැති නිසා, මාස 2-3ක් ගත වෙච්ච නිසා අපිත් කැමති වුණා සිල් වැඩසටහනක් කරන්න.
ඉතින් ඔය ඇත්ත බොහෝම ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා උදෑසන අෂ්ටාංග උපෝසතේ සමාදන් වුණානේ. මෙතෙක්කේ සිල්පද ආරක්ෂා කරගත්තා. භාවනා කළා. ධර්මය ඇහුවා. බුද්ධ වන්දනා කරා. පිරිස් සජ්ජායනාවට අහුම්කම් දුන්නා. ධර්ම සාකච්ඡාවක් සිදු කරලා ධර්මය ඉගෙන ගත්තානේ. මේ ආදී වශයෙන් ගොඩාක් පින් සිද්ධ කරගත්ත වාසනාවන්ත උතුම් දවසක්. ඉතින් අද මේ උතුම් පින්කම් වලට පුද්ගලිකව දායක වුණු සියලු දෙනාට ඒ දායකත්වයන් ගත්තු ඇත්තන්ගේ නමින් මිය පරලොව ගියපු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා. අප නමින් මිය පරලොව ගියපු ඒ පෙන් වඩන බාජනේ ගේන්න කියලා. මාත්‍ය පෙන් වඩන් දෙන්න. මතක් කොහොම ඉන්න. එතන තියක. අර එන්න කියන්න ඕන මාතර. ආ. සුවර්. ඒක උත්සාහ. ආ. ස්වත්තේ. හොඳයි. දැන් කල්පනා කරගන්න. රැස් කරගන්නට යෙදුන සියලුම පින් කුසල් ආදරණීය සීලවතී අබේවාදන මාතාව ඇතුළු කොට ඉහත නම් සඳහන් කරපු අද පරිස්කාර දායකත්වයේ ගත්ත සියලු දෙනාගේම නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින්කමට ආපු සිල් සමාදන් වුණු සියලු දෙනාටත් අප උපස්ථාන කරපු මේ පින්කමට නන් අයුරින් දායක වුණු ප්‍රතිත් මැතිතුමාලා ඇතුළු කොට සියලුම දෙනාටත් සියලු දෙනා නමින් මියගියපු සියලු ඥාතීන්ට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. අපේ ඥාතීන් සතර අපායකට කිසි කලකවත් නොවැටේවා. උපදින හැම ආත්ම භාවයකදීම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලබා ගනිත්වා. උතුම් අමා මහ නිර්වාණ ධර්මයේම ඉක්මන් භවයකදී සාක්ෂාත් කර ගනිත්වා කියන සිත ඇති කරගෙන අපි දැන් ගාථාව කියලා පෙන් වඩලා පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යත්තාවාරි වහා පුරා පරිපූර්ණති ඉතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යතානින්නම් පවත්තති ඒවමේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති. හොඳයි. දැන් පැත්තකින් කියලා අපි කල්පනා කරමු දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව බැල්ම ශක්තිය සේසේම අද පින්කමට දායක වුණු ධර්ම සාකච්ඡාමය පින්කමට ධර්ම දේශනාවට ඒ වගේම පිරිස් සජ්ජායනා බුද්ධ වන්දනා දම්පැන් පූජා කිරීම ආදී කටයුතු වලට මිල මුදලින් පරිස්කාර වලින් දානය සකසාගෙන යමින් විවිධ ආකාරයෙන් දායක වුණු මේ ටෙන්ට් හට් ආදී පිළියෙල කරන්නට දායක වුණු සියලු දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. මේ වගේ පින් කරගන්න අපිට මඟ පෙන්වමින් මේ ස්ථානයේ නායකත්වයේ දරන පූජනීය හුරුළුනික වැවසු ධම්ම මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබ හැම දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. කරදර බාධක දුරු වේවා. යහපතක් සිතක් ශාන්තියක් වේවා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා කියන සිත ඇති කරගෙන අපි කවුරුත් එකට එකතු වෙලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. අවසාන වශයෙන් අද පින්කමට දායකත්වය අරගෙන කටයුතු කරපු රන්සිංහ මැතිතුමාගේ එම මැතිණිය දරුවන් ඇතුළු හැම නමින් මියගිය සීලවතී අබේවාදන මාතාවට පුණ්‍ය පත්මසිරි රණවක ශාන්තිලතා මාතාව ඇතුළු තුෂාර මහත්මයාගේ මව් දෙමව්පියන්ට ඒ වගේම අචිනි මංජුලා මහත්මියගේ ආදරණීය අම්මා මහේශ්වරී මාතාවට ඒ වගේම මේ මාතාවගේ ස්වාමි පුරුෂයාණන් පෙරුමාල් පියාණන් යොෂිදා මහත්මාණන්
ඕෂදා කියකු මහත්මිනිය ඇතුළු මියගිය සියලු දෙනාට අපේ අම්පේ මොහොට්ටි මහත්මයා නමින් මියගිය සියලු නෑයන්ට දුෂ්මන්ත මහත්මයා ඇතුළු සියලු දෙනා නමින් මියගිය නෑයන්ට සුජීවත්ව සිටින ඒ මහේශ්වරී මාතාව ඇතුළු කොට මේ හැම දෙනාටම නිදුක් බව නිරෝගී බව සුවපත් බව මේ භවයේ පුරාමත් උපදින හැම භවයකමත් ලැබේවා සැලසේවා උපදින හැම භවයකමත් මේ භවයේ පුරාමත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා සද්ධර්මයේම ඇසේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් ධර්මය අවබෝධ කරගන්නට අද කරගත් සීල භාවනා ආදී සියලුම පින් කුසල් අපට පාරමී ධර්ම වේවා සාදු 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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන ඉදම්නේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු 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 කවුරුත් දැන් පන්සිල් සමාදන් වෙන්නට নমස්කාර කියන්ට නමෝ තස්සේ භගවතු